නිදහස් සංවාද වැඩබිම පක්ෂ දේශපාලනයට එපිටි Transcends Party Politics. ආයිබෝන් මේ සතිය දැන් ඉවර වෙන්න කිට්ටුයි. පවතින ලෝක තත්ත්වයන් ඇතුලේ අපට ජීවිතයක් තියනවාද? කොටිම ජීවිතය anu කුමක්ද? ඇත්ත තියන අයට තියනවා, සැප විඳිනවා, සතුටින් ජීවත් වෙනවා. නැති අයට මුකුත්ම නැහැ. ජීවිතේම හිමි වෙලා ඇති නැති පරතර එන්න වැඩි වෙනවා. නූතන ලෝකේ කියව ගන්න වෙනම අපට සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. මේ මහා සාකච්ඡා මැද තමයි අදත් නිදහස් සංවාද වැඩබිම ඉදිරියට යන්නේ. අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත. වැඩමැද්දේ ආවට ස්තුතියි. ඔබ අගය කරන ඔබේ පැමිණීම ගෞරවය. දැන් චමීර මේ ඔබ විවිධ කාල වකවානුන් පහු කරගෙන එනවා. මගේ ප්‍රශ්න ටිකක් මේ හිත රිදවන ප්‍රශ්නයක් සාමාන්‍ය අර්ථයෙන් ගත්තොත් එහෙම. දැන් ඔබ සමග මුලින් මුණ ගැහුණු අතරමඟදී ජීවිත හැරගිය. ඒ කියන්නේ දැන් අපි මගේ ඇස් දෙකේ මම දැක්ක 88 මේ කරල්ල. මිනිස්සු මරා දාන හැටි, ටයර් උඩ පුච්චලා දාන හැටි, ඒ ජීවිතයේ ඒ මූණු මට මතකයි සමහර ඒවා. අහවලා කියලා මම දන්නේ නැහැ. ඒ ඇස් පවා මට මතකයි සමහර තැන්වල මම දැකපු. ලෝකේ වෙනස් කරන්න ඇත්තටම හිතලා ඇත්තටම ජීවිතය අතහැරලා දාපු මේ ගමන් සගයන් ඔබට මේ හදිසි හරි මතක් වුණොත් මහරෑක හරි මොනවද ඔබට හිතෙන්නේ? එදා හිතුනේත් එක දෙයක්, දැනුත් ඒක එහෙම තමයි හිතෙන්නේ එකම දෙයක්. ඒ කියන්නේ මම ඔය සිදුවීම් වෙන කාලේ සාමාන්‍ය පෙළවත් ලියලා නැති ශිෂ්‍යෙක්. මගේ ජීවිතේ මට ලොකු බලාපොරොත්තු තිබුණා ඒ කාලේ. එකක් අධ්‍යාපන හැකියාවක් තිබුණා, දෙමව්පියෝ ඒ පැත්තට යොමු කරලා තිබුණා. ඉතින් ඒක ඇතුලේ දැකපු හීන ගොඩක් තිබුණා. මගේ හීන සුණු විසුණු කරේ ඉස්සලා මේ પરම්පරාව. මාව පෙළඹෙව්ව මිනිස්සු තමන්ගේ ජීවිතයටත් වඩා දෙවෙනි කරලා මේ හිතන්න පුළුවන් දෙයක් තියෙනවද? මිනිස්සුන්ට මේ මොකද මේ ක්‍රියාවලට සම්බන්ධ වෙන කවුරුත් දන්නවා තමන්ට අනපේක්ෂිත මරණයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා. මගේ පුංචි කාලේ මාව කලඹවපු අත්දැකීම තමයි ඒක. ඉතින් තාමත් ඔවුන්ගේ කැපකිරීම මාව කලඹවනවා. මම හිතනවා දැනුත් ඒ සියල්ල මතක් වෙද්දි මට හිතෙන එක දෙයයි. ඔවුන්ට කරන්න පුළුවන් වුණු දේ අවසන් නැහැනේ. ඔවුන් කරන්න උත්සාහ කරපු දේ. ඒක තමයි මාව විනාශ කරපු අවස්ථාව. ඉතින් කවුරු හිතනවනේ ඒව අපරාධ කියලා නෑ. ඒ මිනිස්සුන්ට එහෙම කරන්න පුළුවන් උනේ ඇයි කියන ප්‍රශ්නය මාව මෙතනට ගෙනාවා. අදත් අමාරු වෙලාවක ඒව මතක් වෙද්දී සටන් කරන්න ඕනේ කියන ධෛර්යය හම්බ වෙනවා. දැන් ලෝකේ වෙනස් කරන්න මැදිහත් වෙන ඇත්ත අය, ඒ කියන්නේ සිහින දකින්නෝ විවිධ තලවල විවිධ කාලවල වැඩ කරලා ඒ විදිහට ජීවිත අහිමි කරගෙන තියෙනවා. දැනුත් ඒ අතුරුාන්තර ලෝකේ පුරාම තියෙනවා ඒ නොනවතින අරගලයක් කතාවක්. ඒ මැද්දේ දැන් මටත් මුණ ගැහෙනවා ලංකාවේ විවිධ කාලවලදී විවිධ තැන්වලදී දැන් ඔබ වැනි ඒ තමන් කරන කාර්යයට දේශපාලන භූමිකාවට ජීවිතය යම් පමණකට ගැට ගහපු අය. වෙන ජීවිතයක් නැහැ, හම්බ කරගත්ත දෙයක් නැහැ, බිස්නස් කරන්නේ නැහැ, ගොඩනැගිලි මිල දීගෙන නැහැ, සාමාන්‍ය ජීවිත ගත කරන්නේ. එක්කෝ බස් එකේ, කෝච්චි නැත්තම් මෝටර් සයිකලයක ගමන් කරන්නේ. ඒ සියල්ල මැද්දේ රෙලි හැල්මේ දුවන කඩාගෙන බිඳගෙන පිස්සු වගේ මේ මුදල් මතම ජීවිත වෙන කණ්ඩායමක් ඉන්නවා. වැඩිපුර ඉන්නේ එහෙම අය. මෙහෙම අය ටිකයි ඉන්නේ. නිකන් කාට හරි හිතෙනවා මුන්ට පිස්සුද කියලා. මේ මට්ටමක් නේ දැන් තියෙන්නේ මේ 2009 ජූලි වෙනකොට. දැන් ඒ අර මේ සුළු කණ්ඩායම ඇතුලේ ඒ අනිවාර්යයෙන්ම මේ බහුතර කණ්ඩායමක් නෙමෙයිනේ. ඒ කණ්ඩායම ඇතුලේ කෙනෙක් හැටියට ඔබට දැනෙන්නේ පසුතැවීමක්ද? එහෙම නැත්නම් තෘප්තියක්ද? එහෙම නැත්නම් මේ ධෛර්යයක් ඔබට ලැබෙනවද? මේ අපි ඉන්න තැන හරි මේක තමයි කරන්න ඕනේ. එකක් තමයි දැන් ජීවිතේ මුළු ජීවිතේම දේශපාලනේ තමයි. සමාජ පරිවර්තනය තමයි වෘත්තීය. ඒකනේ අපි කියන්නේ ටිකක් ආඩම්බරෙන් මේ අපි වෘත්තීය විප්ලවවාදීන් කියලා. ඉතින් ඒ ජීවිතය ඇතුලේ බිරිඳ, දරුවෝ, පවුලක් තියෙනවා. යාළුවෝ ඉන්නවා, මිනිස් සම්බන්ධකම් තියෙනවා. පාසල් කාලේ ඉඳලා විශ්වවිද්‍යාල කාලේ ඉඳලා සමාජයේ තියෙන බොහොම සාමාන්‍ය ගොඩාක් යාළු මිත්‍රකම් තියෙන මිනිස් ඇසුරක් තියෙන
ඉතින් මං හිතනවා අපේ පරම්පරාවේ නැත්නම් අපේ වයසේ නැත්නම් අර ඔබ කියන හැල්මේ දුවන ගොඩාක් දෙනෙක්ට වඩා මම ජීවිතේ භුක්ති විඳිනවා. මට දවස ගානේ ලැබෙන අත්දැකීම් අලුත් මිනිස්සු හම්බ වෙනවා. අලුත් අත්දැකීම් හම්බ වෙනවා. අලුත් අභියෝග හම්බ වෙනවා. ඒ අභියෝග ඇතුලේ හැමදාම අලුත් දේවල් ඉගෙන ගන්න ඕනේ කියලා හිතෙනවා. ඉතින් කලාව සංස්කෘතිය ගත්තොත් මම දන්නවා ඔය හැල්මේ දුවන බොහෝ දෙනෙක්ට නාට්‍යයක් බලන්න, චිත්‍රපටයක් බලන්න, පොතක් රස විඳින්න, ගීතයක් අහන්න. ඉතින් එහෙම ගත්තොත් අපේ ජීවිතේ ගොඩාක් දිග බලලයි. ගොඩාක් මිනිස් සම්බන්ධකම් තියෙනවා, ගොඩාක් අත්දැකීම් තියෙනවා. තාම අපි ඉගෙන ගන්නවා, දවස ගානේ අලුත් ඉගෙන ගන්නවා, අලුත් විෂයන් හොයා ගන්නවා, අලුත් පොතපත කියනවා, අලුත් චිත්‍රපටි බලනවා. ඉතින් මම හිතන්නේ මට මේකේ කිසිසේත් කනගාටු වෙන්න කාරණයක් නැහැ. දැන් ඔබට මේ ඔය ඔබත් සම්බන්ධ වමේ ව්‍යාපාරයේ දේශපාලනික ක්‍රියාකාරීන් සහ ඔවුන්ගේ පවුල් වලයත් මුණ ගැහෙනවනේ ඔය කියන මේ හිත මිත්‍රාදීන් අතර සහ එසේ නොනෑත් හම්බ වෙන උදාහරණයක් විදිහට දැන් සරලව ගත්තොත් එහෙම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අය සහ ඔවුන්ගේ පවුල් වල අය. අපි හිතමු ඔබ දන්න එක්සත් ජාතික පක්ෂය හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරි පොහොට්ටුවේ හරි එහෙම දන්න කියන කෙනෙක් සහ ඔවුන්ගේ පවුල් නෑ හිත මිතුරන්. මේ මිනිස් සම්බන්ධතාවල ඔබට පැහැදිලි වෙනසක් තියෙනවද සමානද? මේ ධාරාවන් දෙකක් කියලා බෙදුවොත් අපි. මෙහෙමයි දැන් වමේ දේශපාලනයේදීත් ඔය ප්‍රශ්නේ තිබුණා. ලංකාවේ පරිවමේ ව්‍යාපාරවල අඩු වැඩි වශයෙන් මේ ප්‍රශ්නේ තිබුණා. ජවිපෙදී ඒ ප්‍රශ්නේ තිබුණා. අපේ ජීවිතවලත් අඩු වැඩි වශයෙන් මේ අඩුපාඩු තිබුණා. ඒ කියන්නේ අපි එළිය ලෝකෙදී දේශපාලනය කරනවා. එළිය ලෝකෙදී සමාජවාදීන්, ගෙදරදී අපේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී සමානාත්මතාව වෙනුවට අපි පුරුෂ මූලික මේ බොහොම වැඩවසම් අදහස්වල තමයි අපේ පුද්ගලික ජීවිතේ නැත්නම් අපේ පුංචි සීමාව ඇතුළතදී අපේ භාවිතය තියෙන්නේ. ඉතින් මෙහෙමයි දැන් මට අපේ ජයිපෙන් වෙනස් වෙන්න බලපාපු ගොඩාක් දේවල් වලදී මේ ජීවිතේ මේ කලාපයේ ප්‍රශ්න ගොඩකුත් සම්බන්ධ වෙලා තිබුණේ. ඉතින් මම හිතනවා මේ සමාජ වෙනස් කරන්න හදන මිනිහෙක් හැම වෙලාවකම මේ ඒ වෙනස් කිරීමට සූදානමින් වෙනස් වෙච්ච මිනිහෙක්. ඒතර මේක මගේ ජීවිතේ මේ ඔබත් එක්ක මේ සාකච්ඡාවේදී හෝ මේ කැමරා ඉස්සරහා තියෙන ජීවිතේ නෙමෙයි. මගේ ජීවිතේ ඉස්සෙල්ලාම මගේ දරුවන්ට බිරිඳට මගේ ආසන්න මිනිසුන්ට පේනවා. මගේ ආසන්න මිනිසුන්ට පේනවා. මගේ ව්‍යාපාරය ඇතුලේ මම එකට වැඩ කරන පොරබදන මම එක්ක ජීවත් වෙන සහෝදර සමාජිකවන්ට පේනවා. ඉතින් මම සමාජ පරිවර්තනයක් ගැන වේදිකාවක කතා කරනකොට අදහස් පළ කරනකොට නැත්නම් වෙන මොකක් හරි සටන් බිමක ඒ වෙනුවෙන් පිළිහිටනකොට ඒ සටන් කරන ඒ වෙනස සඳහා පෙනී හිටින ඇත්ත මිනිහමද පුද්ගලික ජීවිතෙත් සාමාන්‍ය ජීවිතෙත් ගෙදරදී ඉන්න කියන කාරණය මම කියන්නේ අතිශයින් වැදගත්. අතිශයින් වැදගත්. එනිසා අදාළයි. ඒ මොකද ඒ මම කියන්නේ ඒක ඇතුලේ තමයි අපි ආපහු අපි වුණ ගැහෙන්නේ. සහ දැන් මේක දැන් ගොඩක් දෙනෙක්ට මම කියන අර දෙගිඩියව තමයි අතෘප්තිය බවට පත් වෙන්නේ. ඒ කියන්නේ මම ජොබ් එකක් නෙමෙයි මේ දේශපාලනේ. නැත්නම් මම මොකක් හරි පෙනී හිටීමක් නෙමෙයි මේ සමාජය ඉස්සරහට ඇවිල්ලා කියන්නේ. මම විශ්වාස කරන දේ. ඒ මගේ ජීවිතෙන් මගේ ලේවලින් මට තහවුරු කරන්න පුළුවන් විශ්වාසය. මම ඒකට ෆයිට් කරන්නේ. ඉතින් ඒක මගේ ජීවිතේ හැම අංශුවකම හැම අහුමුල්ලකම තියෙන දේ. ඉතින් ඒක මගේ ආසන්නම මගේ දරුවෝ බිරිඳ මගේ යාළුවෝ දකිනවා. ඉතින් ඒක ඇතුලේ අඩුපාඩුකම් නැති. ඒක ඇතුලේ අපි බලාපොරොත්තු වන තරම් හොඳින් ෆයිට් කරන්න බැරි වෙන අවස්ථා ඇති. හැබැයි ඒක හරිම සරලයි නිශ්චිතයි. ඒ මොනවා හරි වෙච්ච මගහැරිච්ච දේවල් වෙච්ච වැරදි වෙච්ච අඩුපාඩු පරාජය වෙච්ච තැන් ඒ මොකක්වත් මේ මකන්න මග අරින්න ඕනේ. ඒ ඔක්කොමත් පේනවා. ඒ ඔක්කොමත් ඇතුළේ තමයි මේ ෆයිට් එක තියෙන්නේ. මම ඒකයි මට දෙගිඩියාවක් නැහැ. මම පොරබදන්න දේ වෙනුවෙන් මට දෙගිඩියාවක් නැහැ. මට දෙගිඩියාවක් නැති නිසා මට ආපහු අතෘප්තියට කාරණයක් නැහැ. අර ඔබ අහපු ප්‍රශ්නෙට තව පැත්තකින් මට මෙහෙම උත්තර දුන්නේ නැවත මට අවස්ථාවක් ලැබුණත්
මම ස්ථීරයෙන්ම දන්නවා මම ගෙනියන්නේ මේ ජීවිතේම තමයි. මේ පහු කරන් ආපු පියවරම මම try කරා මීට වඩා හොඳට කරන්න. හැබැයි මම මේ පියවර ඔස්සේම තමයි යන්නේ. ඒ නිසා මම ඒ ගැන සෑහීමකටපත් වෙනවා. දැන් මේ පිරිටුගම සමාජවාදී පක්ෂයත් සම්බන්ධ මේ වමේ දේශපාලන ධාරාව මේ මාතෘකාව ටිකක් පළල් වෙන තැන ලෝකේ පුරාම මේ වෙනකොට ඓතිහාසික අභියෝග රසකට මුහුණ දෙනවා. දැන් වමේ කඳවුරක් නැති තරම්. එතකොට කෙනෙක් අහන්න පුළුවන් වමේ කඳවුරක් ගොඩ නැගුණාද? මට විවිධ විවේචන තිබෙනවා. මම අර අමුයෙන්ම කියන්නේ ලංකාවේ වමක් නැහැ, ලෝකේ වමක් නැහැ. ඒ වගේවත් මම කියනවා. ඒ සංවාදය වෙනම තියෙනවා. මගේ ප්‍රශ්නේ තමයි මේ වෙනකොට මේ අමුවේම වාමාංශික ව්‍යාපාරයේ ලංකාවේ රාජ්‍ය නොවන ආයතන සෑහෙන ප්‍රමාණයකට ගිලා අරගෙන තියෙනවා. මට උදාහරණයක් පෙන්නන්න පුළුවන් ඔබට. ඒ සටන් පාඨවල ඉඳලා ඒ ක්‍රියාකාරී තැන් ඒ ස්ථානයේ සියල්ල එහෙම වෙලා තියෙනවා. වෘත්තීය සමිතිත් ඇතුළු විශේෂයෙන්. මේ රාජ්‍ය නොවන ආයතන සහ වාමාංශික දේශපාලන ධාරාව අතර තිබෙන මේ සම්බන්ධය එක්ක ගැටුම එක්ක මොකක් හරි මේ සුසංයෝගය මොකක් හරි එක ඔබ කොහොමද කියවගන්නේ? මේ දැන් ප්‍රධාන ප්‍රශ්නේ තමයි දැන් 90 දශකයේ සෝවියට් කඳවුර බිඳවන්නට පස්සේ ලෝකෙ පුරා සමාජවාදී ව්‍යාපාර වලට වාමාංශික පක්ෂ වලට හවුහරණක් නැතුව ගියා. ඇත්තටම ගත්තොත් දැන් ඒ පැත්තෙන් ගත්තට පස්සේ අපි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන විශේෂයෙන් රෝහණ විජේවීර සහෝදරයා හදපු ඊටාම පැහැදිලි දේශපාලන සම්ප්‍රදායක් තිබුණා. මම ඔබේ ප්‍රශ්නෙට මම එතනින් එන්නම්. ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලිනව ක්‍රියාධාරයෝ වැඩ කරේ ජනතාවගේ උදව්පදව් වලින්, හැකිය ආධාර වලින්. කන්න බොඩ ටික දුන්නේ, බයිසිකලෙට තෙල් ගැහුවේ, නවාතැන් දුන්නේ. ඔවුන් නඩත්තු කරේ ජනතාව නැත්නම් සමාජිකයෝ. පක්ෂයේ සියලුම දේශපාලන කටයුතු වලට මුදල් හොයාගත්තේ ජනතාවගේ. රැස්වීම ඉවර වෙලා වේදිකාව ඉස්සරහට ගිහලා රෝහණ සහෝදරයා අත් දෙක දික් කරනවා ව්‍යාපාරේ ගොඩනගන්න දායක වෙන්න කියලා. ඔබට පෙනේවි අදත් අපේ පක්ෂයේ ගෙවල් වල මේ කැටයක් තියලා තියෙනවා. පක්ෂේ නම ගහලා ගේ සාලේ නැත්නම් කවුරුත් යන්නේ නැතන පේන්න. ගෙදර ඉන්න දරුවෝ ඒ පවුලේ සමාජිකයෝ ඉතුරු වෙන සිල්ලර කාසි ටික ඔකට දානවා. ඉතින් මේක සම්ප්‍රදායක්. කියන්නේ අපි විශ්වාස කරා අපි වැඩ කරන්නේ අපි පවතින්නේ කොහොමද කියලා. ඒකට අපි ජනතාව මත බලාපොරොත්තු තිබ්බා. ඉතින් සෝවියට් දේශයේ පවතිනකන් ලෝකේ පුරා බොහෝ වාමාංශික ව්‍යාපාරවලට මේ මූල්‍යමය හවුහරණය වුණේ සෝවියට් දේශයේ. ඕකනේ ඇත්ත කතාව. ඒ හවුහරණය කොච්චරද කියනවනම් අපේ පරණ වාමාංශික පක්ෂවල නායකයෝ දත් ගලවන්නත් මොස්කව් ගියානේ. ඒගොල්ලෝ අර සෝවියට් කම්කරුවගේ අතිරික්තයෙන් ඒගොල්ලෝ මේ සමාජ පරිවර්තන කරන වෙනකොට ඒගොල්ලෝ ඒ අතිරික්තයෙන් මේ පහසු ජීවිත ගත කරන්න ඒව භුක්ති විඳින්න පටන් ගන්න තිබුණා. ඒ නිසා සෝවියට් කඳවුර බිඳවන්නට පස්සේ මේ ගොඩාක් අරමුදල් ලැබෙන්නේ නැහැ. එතකොට ඔබ කියන දෙවෙනි මේ මූලාශ්‍රය තමයි අරමුදල්. මොකක්ද? රාජ්‍ය නොවන සංවිධාන කියන්නේ මේ අරමුදල්. අය අරමුදල් පිටිපස්සේ එන ව්‍යාපෘති. ඕකනේ ප්‍රශ්නේ. ඉතින් එතකොට මම කියන්නේ මෙහෙමනේ දැන් කවුරුවත් නිකන් අරමුදල් දෙන්නේ නැහැ. අපිට ඍජුව තේරෙන්න පුළුවන්. දැන් ඕක සාමාන්‍යයෙන් ගමුකෝ. දැන් අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපට ව්‍යාපාරික ප්‍රජාව හරි විවිධ ක්ෂේත්‍රවල ප්‍රභූවරු හරි නේ කම්පැනි වලින් හරි සල්ලි දෙනකොට ඡාපා ඒ සල්ලි දෙන එක පිටිපස්සේ ඒගොල්ලන්ගේ අභිලාෂයන් ගැබ් වෙනවා. හරිද? ටිකක් අපි දන්නවා ඉහළ මැදපන්තික පවුලකින් අපට කැම ටිකක් කන්න කියලා එනකොට කැම ටික දීලා කැමත් එක්ක අපිට අදහසුත් දෙනවා. ඒවා හරි සම්බන්ධයි. ඉතින් මේ ලංකාවේ සෝවියට් කඳවුර බිඳවන්නට පස්සේ ගොඩාක් වාමාංශික කණ්ඩායම් වලට දේශපාලනය කරන්න හවුහරණ වෙලා තිබුණේ මේ අරමුදල් ලබා දෙන මූලාශ්‍ර. ඉතින් ඒ වල තියෙන ප්‍රශ්න ගැන මම හිතන්නේ අපි බරපතල ලෙස සාකච්ඡා කළ යුතුයි. මොකද ඔබ කිව්වා වගේ වෘත්තීය සමිති ක්ෂේත්‍රය විතරක් නෙමෙයි දැන් ඕක තව ටිකක් එහාට යන්නකෝ. හරිද? අපේ සමාජයේ මම කැමති නෑ නම් වශයෙන් කියන්න. මොකද මේ ඒකේ වගකීම බාර ගන්න බැරි නිසා නෙමෙයි මේ ඒ තනි මිනිස්සුන්ව කොටු කරලා මේ ප්‍රශ්න විසඳන්න බැරි නිසා. නැත්නම් මට නම් කියන්නත් පුළුවන්, වගකීම බාර ගන්නත් පුළුවන්. මේ වෙනකොට ඒ රාජ්‍ය නොවන සංවිධානකවම ඒවා පොඩි අඩුමතරයෙන් පුංචි මේ ආයතන විදියට තිබුණා. කණ්ඩායම් විදියට තිබුණා.
දැන් මේකේ ප්‍රවණතාවය කෙලින්ම ප්‍රධාන ඔත්තු සේවා වලින් පඩි ලබන කී දෙනෙක් ඉන්නවද? අපේ විශ්වවිද්‍යාල බුද්ධිමතුන් කියන උගතුන් කියන විවිධ සමාජ මත සකසන කණ්ඩායම් අතර මේ දීර්ඝ කාලයක් තිස්සේ එක්කෝ ඇමරිකානු ඉන්දියානු බල කඳවුරෙන් වෙන්න පුළුවන් නැත්නම් චීන බල කඳවුරෙන් වෙන්න පුළුවන් මේ සෙල්ලමට ලංකාව ගොදුරු කරන්න බලාගෙන ඒකට වැඩ කරන ඒකට පඩි ලබන ඇති තරම් මේ සමාජ ක්‍රියාකාරීකයෝ ඉන්නවා. එකක් ඒ නිසා අපි මේ සමාජ ක්‍රියාකාරීකයන් සියලු දෙනාම ඒ කොටට දාලා පහර දෙන්නේ නැහැ. මොකද ඕක ඇතුලේ එහෙමයි ඉන්න අතරතුරේ ඇත්තටම සමාජ වෙනුවෙන් තමන්ගේ දැනුමෙන් තමන්ට තියෙන කාලයෙන් යම් දෙයක් කරන්න යම් සාකච්ඡාවකට උත්සාහ කරන බොහෝ දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ගේ ශ්‍රමය ඒගොල්ලන්ගේ අවංක වුණාව අපි කිසිසේත් හැලු කරන්නේ. ඒ නිසා මේ ඔක්කොම එක ගොඩට දාන්න බෑ. මම කියේ ප්‍රශ්නේ පටන් ගන්න අතනින්. අපි දේශපාලනය කරනවා නම් අපි සමාජ වැඩ කරනවා නම් ඒ දේශපාලනය කරන සමාජ වැඩ කරන අපි විශ්වාස කරන්න ඕනේ මිනිස්සු අපිට සහයෝගය දෙයි කියලා. මිනිස්සු සහයෝගය දෙන්නේ නැත්තම් මිනිස්සු සල්ලි දෙන්නේ නැත්තම් අපිට ඒක කරන්නත් බෑ. මොකද අපි කොතනින් හරි සල්ලි ගත්තොත් ඒ ගත්ත කෙනාගේ අරමුණ අපි දැන් හෝ පසුව ඊට කරන්න අපට මොකද්ද මේ බැදීමක් හැදෙනවා. ඒ නිසා මම හිතන්නේ ඕක තමයි ගොඩක් මේ ව්‍යාපාර ප්‍රශ්නේ. ඒ පවතින ක්‍රමය ගැන මේ ජනතාව මත විශ්වාසය තැබීම ගැන බලාපොරොත්තු තියන්න බැරුව කියනවා. දැන් චමිල එක තමයි දැන් මේ ප්‍රශ්නේ බරපතල තැන වෙන්නේ මේක ඔබේ පක්ෂයට සම්බන්ධයි. ඔබේ කඳවුරටත් මේක සම්බන්ධයි. රාජ්‍ය නොවන ආයතන විශාල ප්‍රමාණයක් ලංකාවේ දැන් වැඩ කරනවා. ඒවා බැලු බැලමටම රාජ්‍ය නොවන ආයතන කියලා පේන්නේත් නෑ කාටවත්. උදාහරණයක් විදිහට ඔවුන්ගේ සටන් පාට වාමාංශික ව්‍යාපාරවල සටන් පාටවල සෑහෙන්න ළඟින් යනවා. ඒක ඒවමයි. දැන් උදාහරණයක් විදිහට අපි කිව්වොත් එහෙම ඔය ජනප්‍රිය වචන තියෙන නිකන් අපි එළිය කතා කරන මානව හිතවාදය, සහෝදරත්වය, නිදහස, දැන් ඔය ලිංගික නිදහස, කියන්නේ ජාතීන් අතර තිබෙන සහයෝගය, ජාතිවාදයට එරෙහිවීම, එතකොට කාන්තා නිදහස, විවිධ කතා. ඒ කියන්නේ අර සමරිසි වගේ එකක් ගන්නත් පුළුවන් ඕන. ඒ තරමටම දැන් ඒක මේ සංකීර්ණ විදිහට සමාජගත වෙලා තියෙනවා. දැන් සරල උදාහරණයක් මේ ඔක්කොම දන්න චරිතයක් ගත්තොත් දැන් මංගල සමරවීර වගේ කෙනෙක් එළියවිල කතා ගොන්නක් කියනවා විවිධ කතා. ඒ කතා අරගෙන බැලුවාම කොහේ හරි ලියලා 1 2 3 කියලා ඒවාගේ මේ කාටවත් විරුද්ධ වෙන්න හේතුත් නැහැ බැලුවාම. ඒ කියන කතා අරගත්තා වෙන වෙනම. දැන් සමහර වෙලාවට රංජන රාමනායක වගේ චරිතයක් කියන ප්‍රකාශ අරගෙන මේ පුද්ගල අමතක කරලා ඒ ශරීරය අමතක කරලා ඒ ප්‍රකාශ අරගෙන බැලුවාම නිකන් ඒවා මේ පෙළගස්සලා තියන්න පුළුවන් එක තැනකට. විදර්ශන කන්නංගර වගේ චරිතයක්. මම මේ පුද්ගලයෝ කියන්නේ පුද්ගල සාධක විදිහ නෙවෙයි. මට සංවාදෙ ගොඩන ගන්න අවශ්‍ය නිසා. ඒතර මෙන්න මේ වමේ සටන් පාට පොඩි අර දියාරු වෙලා යන ගතියක්. ඒ වාට වෙන හැඩතල ලැබෙන ගතියක්. න්‍යායිකව බිඳ වැටෙන ගතියක්. ඇති වෙන්නේ නැද්ද? මේ දැන් ඔබේ ප්‍රශ්නෙට උත්තර දෙද්දිම අර උදාහරණයක් ගත්ත චරිත සම්බන්ධයෙන් ඕනයි චරිත අමතක කළා. ඒක ඒ ටික අයින් කරන්න. මොකද මේ ඒ කෙනෙක්ගේ භූමිකාව ගැන සාකච්ඡා කරනවා නම් අපි මේ භූමිකාව ගැන අපේ දේශපාලන අදහස හරියටම ඉදිරිපත් කළා උන්ට සාධාරණයක්. චරිත අමතක කරමු. ඔව්. ඒ නිසා චරිත අමතක කරමු. මම උත්තර දෙන එක ඒ නිශ්චිත එකට අදාළ නැහැ චරිතවලට. මොකද මම අර කලින් කිව්වා වගේ මේ චරිත ගැන අපි දේශපාලන අදහසක් කියනවනම් කියන්න පුළුවන්. ඒකයි. ඒක අමතක කරමු. කියන්න පුළුවන්. කියනකොට හරි සාධාරණ සම්පූර්ණ අපේ කතාව කියන්න ඕනේ. ඉතින් ඒ නිසා දැන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම කිව්ව එකයි මේකේ දැන් අපි හිතමුකෝ සමාජ ක්‍රියාකාරීත්වයක් සඳහා හොයන පෙළඹෙන මිනිස්සුන්ට අවස්ථා නැහැනේ. සමාජ ක්‍රියාකාරීත්වය සඳහා හොයන පෙළඹෙන ඒවට මොන හරි තැනක් නැහැ. ඉතින් ඒ තැන් හොයාගෙන යන ගොඩක් අයට ලැබෙන්නේ ඔයගේ මේ ව්‍යාපෘති. නැත්නම් එවැනි අවස්ථා. ඒ නිසා අපි ගත්තොත් එහෙම දේශපාලනයේ හරි කලාවේ සංස්කෘතියේ හරි විවිධ රාජ්‍ය නොවන සංවිධානවල උදව්පදව් වලින් හරි එවැනි විවිධාකාර සමාජ වැඩ තියෙන පරාසය පිළිබඳව අපි මේ මම කියන්නේ අපි ඒක ගැටලුවක් කරගන්නේ නැහැ. මම කිව්ව එක දැන් ලංකාව ඇතුලේ තියෙන මේ සමාජමය අවස්ථාවල ස්වභාවය. ඉතින් ඒව දීර්ඝකාලීනව තවත් වෙනත් ව්‍යාපෘතිත් එක්ක බැඳලා තියෙන පුළුවන් කියන කාරණය මම කලින් පැහැදිලි කරා. මොකද ඒකේ ප්‍රශ්නේ එන්නේ අතනින්. ඒ නිසා තමයි අපි දිගටම වමේ ක්‍රියාකාරකම් වලට වෘත්තීය සමිති වලට කලාකරුවන්ට ජනතාව මත විශ්වාසය තියන්න කියලා කියන්නේ.
ජනතා මත විශ්වාසය තියන්න, ජනතාවගෙන් යැපෙන්න, ඒවා වෙන අය මත යැපෙන්න වෙන අයගේ අරමුදල් ගැන හිතන්න යන්න එපා. ඕක තමයි මේකේ පළවෙනි බේස් එක. දෙවෙනි කාරණය ඔබ කිව්ව දේශපාලන මේ මොනවාද? දැන් උදාහරණයක් ගන්නකො. පහුගිය වකවානුවේ දැන් අපිට මට පුළුවන් මේ ලංකාවේ බලව්‍යාපෘතිවලදී ඔය සිවිල් සමාජයේ හැසිරුණු විදිය ගැන සරල නිදර්ශන කීපයක් ඉදිරිපත් කරගෙන යනවා. ඔබ සිවිල් සමාජය කියලා අදහස් කරන දේ පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද? මොකද්ද ඔබ සිවිල් සමාජය කියලා කියන්නේ? මෙහෙම දැන් ඔය ඇත්තටම දැන් මේක මේ හරි ජනප්‍රිය යෙදුමක් නේ. ඒකට දැන් අපි ගත්තොත් එහෙම දැන් මෙතන සාමාන්‍ය මාධ්‍ය තමන්ගේ වෘත්තීය නැත්නම් වෙනත් සමාජ දේශපාලන භූමිකා පාවිච්චි කරමින් සමාජයට මොනවාද අදහස් දෙනකොට ඒ අදහස් වලට බලයක් වටිනාකමක් එක් කරගන්න ඒක යම් විදිහක අධිනිශ්චය වෙච්ච තත්ත්වයක් අපි දකිනවා. ඉතින් ඒක හැම වෙලාවකම විශේෂයෙන්ම මේ මාධ්‍ය සහ විශේෂයෙන්ම දේශපාලන කතිකාවේදී ඒකට තියෙන විභවය අධිනිශ්චය කරනවා. ඒ නිසා මම මේ අධිනිශ්චය කරපු අර්ථයෙන් මම කියන්නේ මේවට වැඩ කරන පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ නාමකරණය කරලා තියෙන්නේ ඔය කියන ජනප්‍රිය සිවිල් සමාජය කියන නාමකරණය. ඉතින් මම කිව්වේ ඒකයි ඒක ගොඩාක් වෙනස් සංගීතයක්. ඉතින් විවිධ බලපෙරළි වලදී මේ සංගීතීය ඉතිහාසයේ වැඩ කරපු විදිය ගැන මම කියන මට ඕන තරම් නිදර්ශන කියන්න පුළුවන්. ඉතින් එතකොට ඒකයි මම කිව්වේ මේ අවසානයේදී දැන් මේ ඔක්කොම එකතු වෙලා අපි ගමුකෝ දැන් 2015 පරිවර්තනය කියලා. ඉතින් 2015 පරිවර්තනය වෙලාවේ අපි නිශ්චිතව කියපු කාරණයක් තිබුණා. මොකද අපි මේ ප්‍රජාතන්ත්‍රවාදයේ එච්චර සිල්ලර විදියට සාකච්ඡාවට ගේනකොට අපි කෝ නෑ ඔක කොහොම වෙන්නේ නෑ. මොකද ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ සාකච්ඡාව හැම වෙලාවකම ආර්ථිකයත් එක්ක සම්බන්ධයි. ආර්ථිකයේ ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ ප්‍රතිපත්ති දෙකක් නැතුව එක ප්‍රතිපත්තිය නම් තියෙන්නේ. හරි. රාජපක්ෂයට වඩා වැඩි ප්‍රජාතන්ත්‍රවාදයක් මේ යහපාලනයට දෙන්න බෑ. මම හිතන්නේ ඒක දැන් 100,000 වාරයක් ඔප් වෙලා තියෙන මේ අවුරුදු පහේ. ඒ නිසා ප්‍රශ්නේ තියෙන්නේ වමට හැමදාම ඔය අභියෝග එනවා. හරි. විවිධ දේශපාලන අරමුණු වලින් නැත්නම් විවිධ බලව්‍යාපෘති නිසා ඔබ කියනවා වගේ විවිධ රාජ්‍ය නොවන සංවිධාන වල වෙනත් අයගේ මතවාදී කාරණා නිසා හැම වෙලාවෙම මේ සටන් පාට එනවා ගොඩක්. මම කියන්නේ අපි දැන් අපි අපේ පෞද්ගලික අත්දැකීම් වලදී අපි සියලු දෙනාකම දේශපාලනය කරනවා. සියලු පෙරමුණු වල දේශපාලනය කරනවා. ඔය සියලු සටන් පාට වලට අදාළ අරගල බිම් වල උද්ඝෝෂණ වල අපි ඉන්නවා. මොකද අපි දන්නවා අපි බය නැහැ. ඒකේ අනිත් සියලු දෙනාටම මොනවාද පීඨවන්න බැරි නිවැරදි ස්ථානයේ පීඨවපු සටන් පාටේ තෝරන්න අපි දන්නවා. මම කියන්නේ ඒක මේ මොකක් හරි අපේ විශ්වාසය. ඇයි හැම වෙලාවකම මේ වල අන්තර් සම්බන්ධය තියෙන්නේ සියල්ල සමග ක්‍රමයේ සමග. දැන් ඔබ කියපු හැම ප්‍රශ්නයකම මොනවාද ඔය දියාරු වීම නැත්නම් ඒව වෙනත් බලව්‍යාපෘති වලට යොදා ගන්න පුළුවන් වීම නැත්නම් රාජ්‍ය නොවන සංවිධාන වල කාගේ හරි අවසාන වෙන වැඩක ගොදුරක් වෙන එක පටන් ගන්න කොතනින්ද? පටන් ගන්නේ ඒ හැමෝම අපි උදාහරණයක් ගමු ප්‍රජාතන්ත්‍රවාද සම්බන්ධ සටන් පාඨය. ප්‍රජාතන්ත්‍රවාද සම්බන්ධ සටන් පාඨය බලමාරුවකට ඉනිමගක් වෙනවා එක වෙලාවක. නැත්තම් ඔය කියන මේ මැදපන්තික සමාජ තීරු වලට මේ තොරම්බල් කරන්න හරි ලස්සන වචනයක් වෙනවා. හැබැයි ඒ වගේම පැහැදිලිවම අපි දන්නවා අපේ සමාජයේ අපේ රටේ ඒ නිශ්චිත ඓතිහාසික වකවානු වල ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ බරපතල අර්බුදයක් තිබුණා. අර්බුද නිර්මාණය වෙනවා. මේ වර්තමාන බල අර්බුදය ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ පැහැදිලි අවශ්‍යතාවයක් තියෙනවා. ජනතාවේ අවශ්‍යතාවෙන් පෙළෙනවා. ඒක රටේ විතරක් නෙමෙයි. පක්ෂවල පක්ෂ අභ්‍යන්තරේ, වෘත්තීය සමිතිවල වෘත්තීය සමිති අභ්‍යන්තරේ, පවුල්වල පවුල අභ්‍යන්තරේ. එහි සියලු තැන්වලදී ප්‍රජාතන්ත්‍රවාදීය පිළිබඳව වන බරපතල අවශ්‍යතාවයක් තියෙනවා. සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සාක්ෂරතාවයෙන් අපේ සමාජය බරපතල ලෙස දුරස් වෙලා තියෙනවා. සාක්ෂරතාවයක් ඇත්තේම නැහැ. අපට එවැනි අයිතිවාසිකම් තියෙනවද කියලා මිනිස්සු දන්නේ. ඉතින් දැන් බලන්නකෝ ඒතර ප්‍රජාතන්ත්‍රවාදී කොහොම මේ ලොකු අවශ්‍යතාවයක් ලොකු ෆයිට් එකක්. හැබැයි හැම වෙලාවෙම මේ ෆයිට් එක මේ තියෙන සමාජ ක්‍රමයෙන් ගලවලා වෙන් කරලා ගත්ත ගමන් මොකද වෙන්නේ?
එක්ක 2015 වෙච්ච වැඩේ වෙනවා. නැත්තම් මේ දැන් වෙන වැඩේ වෙනවා. ඒවා තව කාලට හරි ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා ඔබ සඳහන් කරපු අනිත් සියලු ක්ෂේත්‍රයන් ජාතික ප්‍රශ්න වේවා, පාරිසරික ප්‍රශ්න වේවා, නේ බුද්ධ අපි ගත්තොත් ස්ත්‍රී විමුක්තිය පිළිබඳ නැත්නම් ස්ත්‍රීන්ගේ සමාන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්න වේවා, නේ වෙනස් ලිංගික අනන්‍යතාවයන් සහිත ගැහැණු මිනිසුන්ගේ නැත්නම් වෙනස් ලිංගික අනන්‍යතාවයට විශේෂ මිනිසුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්න වේවා. මේ සියලු දේවල් මේ පවතින සමාජ වටපිටාවත් එක්ක සම්බන්ධයි. නැත්නම් මේ සිස්ටම් එක එක්ක ක්‍රමයක බැඳලා තියෙන්නේ. ඔය අන්තර් සම්බන්ධය ගලවපු තැන තමයි දේශපාලන ප්‍රශ්නේ ඉන්නේ. ඔබ හොඳට බලන්න. ඔබ දැන් විවේචනයට බඳුන් කරපො නැත්නම් විවිධ ව්‍යාපෘති වලට ලක් වෙච්ච හැම අවස්ථාවකම මේවා එන්නේ මේ බොහොම ලේසියෙන් මතු පිටින්. ඒ නිසා අපේ දේශපාලනය හරි නිශ්චිතයි. අපි හැම වෙලාවකම නෑ. ඒක සම්බන්ධයි මේ පවතින සමාජ ආර්ථික දේශපාලන වටපිටාවට. ඒ අන්තර් සම්බන්ධය ඇතුලේ තමයි ප්‍රශ්න බේරන්න පුළුවන්. මගේ චෝදනාව තව ටිකක් සංකීර්ණ. දැන් ඔබ අර මේ නම්ගම් එක්ක ඒ ගැන කතා කරන්න අර මේ මොහොත එච්චර සුදුසු නෑ කියලා හිතන හින්දා මම ඒකටත් එකඟව දැන් සරලව ගත්තොත් එම් පහුගිය කාලේ සයිටම් විරෝධී සටනක් තිබුණා. ඒකේ සමහර තැන්වලදී මමත් ඒ පොදු වේදිකාවට ඔබේ කණ්ඩායම එක නැග්ගා. මම තාම අරගලී ඉන්නවා. තාම විශිෂ්ට මැදිහත්වීමක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ඊට සම්බන්ධ ඒ සම්බන්ධය කිව්වහමත් වෙන කතා කියන සමහරු නමුත් ශිෂ්‍ය ව්‍යාපාරයේ වුන් බඩ කොටසක් කරා. මගේ ප්‍රශ්නේ තමයි දැන් මේ වේදිකාවලදී මම දැක්කා XYZ ආදී වශයෙන් මම ඔය කියන සාධක පුද්ගලත් අමතක කරන්නේ. ඒ පුද්ගල සාධක තමයි ඔවුන් මේ වේදිකාවල ප්‍රධාන කතිකයෝ බවට පත් වුණා. මේ ශිෂ්‍ය ව්‍යාපාර මෙහෙවන තැන්වල මුල් පුටුවල හිටියා. දැන් එතකොට මේ කියන කතාව එකම කතාවක් කියන්නේ මම මේක තව වෙන විදිහකට සරල කරන්න වෙන උදාහරණයක් ගෙනල්ලා දැන් කියනවා අපි හිතමු කවුරු හරි මේ දැන් රිෂාඩ් බදුරුදීන්ට පක්ෂව ඔහු මුදල් දීලා වැඩ කරන කණ්ඩායමක් කියමින් ඉන්නවා සාමාන්‍ය මුස්ලිම් මිනිස්සු සහ අන්තවාදීන් කියලා කොටස් දෙකක් ඉන්නවා අපිව මේකට ගාවන්න එපා කියලා. ඒතර එළියේ ඇත්ත తත්වයේ තමයි මේක අතර ඍජු සම්බන්ධයක් තියෙනවා. මේක විතරක් ගත්තොත් වෙනම පල්ලි වලින් කඩු හම්බ වෙනවා, සම්බන්ධතාවක් වෙනවා, අර බෝම්බ හදපු කර්මාන්ත ශාලාවක් තිබෙනවා. ඒක කඩලා බඩු අරන් යනවා. පොලිසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බලයේ තියෙද්දි මේ වගේ සිදුවීම් වගේක් වෙනවා. ඒ කියන්නේ සම්බන්ධයක් තියෙනවා. නමුත් ඔවුන්ම ව්‍යාපෘතියක් දියත් කරලා තියෙනවා මේක මේ වෙන කතන්දරයක්. ඒගොල්ලෝ දැන් මැරුණා. සහරාන් ඇතුළු කණ්ඩායම මැරිලා ගියා. මේක මේ අපිට ගාවන්න එපා. මේක දෙකක්. වගේ කතාවක් ඔවුන් හදනවා. ඒකට අවශ්‍ය විදිහට නීති ප්‍රතිපාදන හැදිලා පරීක්ෂණ ලිහිල් කරලා ඔවුන් නිදොස් කොට නිදහස් වෙන මට්ටමක් නිර්මාණය වෙනවා. ඒතර මෙන්න මේ සටන් පාටේ ඒ කියන්නේ මේ මුස්ලිම් සමාජයේ මේකට ගාවන්න එපා. මේක සිංහල ජාතිකවාදීන්ගේ ජාතිවාදීන්ගේ වැඩක් කියලා හඩක් වෙන අනිත් පැත්තේ. දැන් අර මම නම් වගේක් කියන්න කැමති නැතිවත් මේක කියනවා. ඔවුන් කියන මේක මේ අහවලාගේ වැඩක්. මේක මේ අහවලා බලයට ගෙන්න මේ කතා ටික කියන්නේ කියලා. ඒතර මම කියන්නේ ඇත්ත අර යෝජිත කතිකව මතුවෙන්නේ නැහැ මෙතනින්. මගේ ප්‍රශ්නය සංකීර්ණ වැඩි ඔබට මම හිතන්නේ. නමුත් වාමාංශික ව්‍යාපාරය අපොහොසත් වෙලා තියෙන ලංකාවේ අපි අමතක කරමු ජනතා විමුක්ති පෙරමුණ ඔබ නියෝජනය කරන පෙරටුගාමී සමාජවාදී පක්ෂයට මෙන්න මේ ඉර බෙදුම් රේඛා ගහලා පෙන්වන්න. අපිත් කියන්නේ මේක තමයි. හැබැයි මේක නෙවෙයි අපි කියන්නේ. නැත්තම් මේ අරමුණ සඳහා නෙවෙයි අපි කියන්නේ කියලා බෙදුම් රේඛා ඇඳලා වෙන් කරගන්න බැරි තත්වයක් ඇති වෙලා නැද්ද? මට උන උදාහරණයක් ඔබට කියන්න පුළුවන්. ඔව් අපි ඒක සාකච්ඡා කරමු. දැන් ওই නිශ්චිත ප්‍රශ්නය ඇතුලේ අපි සාකච්ඡා කරමු. දැන් පළවෙනි කාරණය මේ අපි ඔය නිශ්චිත ප්‍රශ්නය මම හිතනවා ලේසි කතා කරන්න. ඒකට අපේ බෙදුම් රේඛාව හරිය ලස්සනට හැදෙනවා. පළවෙනි එක අන්තවාදය, මූලධර්මවාදය හිසොයසවීමට අදාළ සමාජ ඓතිහාසික වටපිටාවක් ලංකාවේ බල දේශපාලනය ඇතුලේ ලංකාවේ දේශපාලනයේදී සිංහල බෞද්ධ ජාතිවාදය ව්‍යාපෘතියක් හැටියට පාවිච්චි කිරීම ඇතුලේ නිර්මාණය වෙනවා කියලා අපි කියන්න අරගෙන ගොඩාක් කල්. හරි. අලුත්ගම සිද්ධිවලදී, බේරුවල සිද්ධිවලදී නේ දිගන සිදුවෙච්ච සිදුවීම් වලදී ඒ සිදුවීම් පිටිපස්සේ තිබුණු කාගේ දේශපාලන වුණාවන් උනත් අවසානයේදී මේවා ගමන් කරන්නේ මුස්ලිම් සමාජයේ අන්තවාදයට ගොදුරු වීම දෙසට කියන කාරණය අපි සාකච්ඡා කරන්න පටන් ගත්තා. සහ මේ සිදුවීම් වලදී අපි සියලුම ජනතාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ පොදු සමාන අදහසකින් මැදිහත් වෙන්න ඕනේ කියන මතය තහවුරු කරන්න උත්සාහ කළා. ඉතින් දැන් ඇත්තටම දිගන වගේ සිදුවීම් වලදී ඔබට තොරතුරු හොයන්න පුළුවන්. සමහරක් ඒ ගැටුම් උත්සන්න වෙච්ච වෙලාවල් වල මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව සහතික කරේ ඒ ගම්වල හිටපු
පන්සල්වල නායක ස්වාමීන් වහන්සේලා. ඒ නිසා මේ සංහිඳියාව කියන එක අපේ සමාජයේ තිබුණු දෙයක්, තියෙන දෙයක්. ඒක මම කියන්නේ ඒක අර්බුදයට ගිහිල්ලා ඒවා බල ව්‍යාපෘති වලටපත් වෙන්නේ කොහොමද කියන එකට අදාළ පෙළක් ඉතිහාසයක් තියෙනවා. ඒ නිසා ඒ සාකච්ඡාව ගන්න ඕනේ. එක පැත්තක්. දෙවෙනි එක තමයි පැහැදිලිවම මේ අන්තවාදය මතුවෙන්නේ මේකේ ජාත්‍යන්තර සම්බන්ධකම් එක්ක. හරිද? දැන් උදාහරණයක් ගත්තොත් අපි පොඩ්ඩක්වත් බැහැර කරන්නේ මේ අන්තවාදී සම්බන්ධයයි ලංකාවේ බල ගැටුමේ සම්බන්ධයයි එකක් කියලා තමයි අපි හැම වෙලාවෙම හිතන්නේ. දැන් ඔබට මැද පෙරදිග ඇමරිකා එක්සත් ජනපදයේ මැදිහත් වීම වලට අදාළ ඉතිහාසය බැලුවොත් මේ කතාව හොඳට තේරෙනවා. ලංකාව අන්තවාදීන්ගේ ඉලක්කයක් වෙන එක අපි සරලව ගන්නෙ නේ. ඒක මේ ලාංකීය දේශපාලන සීමාව විතරක් තියෙන ප්‍රශ්නයක් කියලා අපි ගන්නෙත් නෑ. මොකද ඒවට පෙළක් තියෙනවා. ඒ නිසාම පැහැදිලිවම ලංකාවේ බලයටපත් වෙච්ච සියලු ආණ්ඩු මේ අන්තවාදයන්ට ඉඩකඩ දුන්නා, පෝෂණය කරා සහ ඒ අන්තවාදයන් තමන්ගේ දේශපාලන ව්‍යාපෘති වලට පාවිච්චි කරා. ඒ නිසා එක කාරණයක් තමයි මේ අන්තවාදයට විරුද්ධව පැහැදිලි සමාජ මතයක් ගොඩනගන්න. සහ මුස්ලිම් සමාජයටත් අපි ඒක යෝජනා කරනවා වුණුත් ඒ අන්තවාදයේ ප්‍රතික්ෂේප කරන දිශාවට වැඩ කරන්න ඕනේ. සහ මේකේ අනිත් කාරණා තමයි අපි මේ ප්‍රශ්න වෙලාවේදී අපි ඔගේ දෙපැත්තම කතා කරා. දැන් ඔබ හිතනවා නම් ඒ සිදුවීම් වලින් මැරිච්ච පීඩාවටපත් වෙච්ච නැත්නම් තාම රෝහල් වල ඉන්න සාමාන්‍ය මිනිස්සු මේ ඔය ක්‍රිස්තියානි කතෝලික තීරුවේ පල්ලි වලට ගිය මිනිස්සු අනිත් එක මේ පල්ලි දෙකම මේ ප්‍රධාන පාරවල් අයිනේ තියෙන පල්ලි. මේවල වාහන පාකින් අඩු නිසා ගොඩක් වාහන පාක් කරන මිනිස්සු යන පල්ලි නෙමෙයි මේවා. දැන් ඔබට කොච්චිකඩේ දේවස්ථානයයි කොටහේනේ සාන්තලුසිය දේවස්ථානය දෙක ගත්තොත් එහෙම මේ ළඟ තියෙන්නේ. හැබැයි කොච්චිකඩේ පල්ලිය ඒ අයිනේ වාහන පාක් කරන්න බෑ. වාහන පාක් කරන්න ගොඩක් අය යන්නේ සාන්තලුසියකට මේ පැත්තේකට. මේ පන්තිමේ කතාවක් මේකේ තියෙනවා. අපිට හැම වෙලාවෙම ප්‍රශ්නේ පේන්නේ පන්තිමේ කතාවක් එක්ක. ඒ අපි මේ කොහොම හරි කරලා පන්තිමේ කතාවකින් මේ ප්‍රශ්නේ බලන්න උත්සාහ කරනවා නෙමෙයි. ඉතින් දැන් බලන්නකො මේ ප්‍රශ්නේ ඇතුලේ ප්‍රශ්නේ අපි කියන්නේ කවුරු හරි සැලසුම් කරයි කියලා. හැබැයි ප්‍රශ්නෙන් පස්සේ හැමෝටම දේශපාලන ව්‍යාපෘති තියෙනවා. ඒ දේශපාලන ව්‍යාපෘති මේ රටේ ජනතාවගේ පැත්තෙන් හිතන ව්‍යාපෘති නෙමෙයි. හැමෝටම දේශපාලන ව්‍යාපෘති තියෙනවා. ඔබ කියන වගේ රිෂාඩ් බදුද්දීන්ටත් තියෙනවා. UMP එකටත් තියෙනවා. පොදු ජන පෙරමුණටත් තියෙනවා. JVP එකටත් තියෙනවා. මේ කවුරුත් මේ தত্ত্বය තමන්ගේ දේශපාලන බල ව්‍යාපෘති වලට දඩමීමක් කරගන්න කොහොමද කියලා කල්පනා කරන්නේ. මම කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයි. ප්‍රශ්නේ හරියටම ප්‍රශ්නේ මුලට යන්න ඕනේ. මුල තියෙන්නේ කොහෙද? මුල තියෙන්නේ ලංකාව ඇතුලේ නෙමෙයි. ඇමරිකාව මැද පෙරදිග තම තෙල් සම්පත කොල්ල කන්න නේ පටන් ගත්ත ව්‍යාපෘතියේ ඉඳලා නේ හන්ටින්ඩන්ලා ඒවට ඕන කරන දාර්ශනික පදනම් නිර්මාණය කරපු තැන ඉඳලා අපි දැන් මේ ගැටුමේ ගොදුරු බවට පත් වෙලා තියෙනවා. අපි දැන් මේ ගැටුමේ ගොදුරු බවට පත් වෙලා තියෙනවා. කවුරුවත් සාකච්ඡා කරන්නේ නැහැ ඔය කාලවකවානුවේ ඇමරිකන් හමුදාවේ ඉහළම නිලධාරීන් කීප දෙනෙක් ලංකාවේ දකුණ මුහුදු තීරයේ හම්බන්තොට වරාය ආශ්‍රිතව කරපු නිරීක්ෂණ ගමන් ඊළඟට කවුරුත් මාර්තු මාසේ ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ සොල්දාදු 1000කට ආසන්න ප්‍රමාණයක් ඇවිල්ලා කරපු ඒකාබද්ධ මෙහෙයුම් ඒව සාකච්ඡා කරන්නේ. හරි. එතකොට මම කියන්නේ මේ සිදුවීම් අහම්බයක් වෙන්න පුළුවන්. නමුත් මේ සිදුවීම් පිටිපස්සේ බල දේශපාලන ව්‍යාපෘතියක් තියෙනවා. ඒ නිසා මම කියන්නේ මේක කවුරු හරි කියනවා නම් මේ අර මේ රටේ ජන කොටස් අතර සංහිඳියාව ඇති කිරීම සම්බන්ධයෙන් අපි අර බොහෝම සත්භාවයෙන් එතනට වඩා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එතනට වඩා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නය මේ සියල්ල එක්ක සම්බන්ධයි. ඒ නිසා තමයි මම කිව්වේ එකක් අන්තවාදයන් පෝෂණය කරන මේ බල දේශපාලනයට විරුද්ධ ජනතාවට නැගිටින්න ඕනේ. කොටින් මොකෝ ඊටාම සරලව කියන්න පුළුවන්. අපිව ඇමරිකානු කඳවුරේ ඉන්දියානු කඳවුරේ හරි චීන කඳවුරේ හරි පිහිටෝලා අපිව මේ යුද්ධයේ මේ ගැටුමේ ගොදුරක් කරන්න එපා. මං කියන්නේ මේ රටේ මිනිස්සු දැන් ওই ප්‍රශ්නේ කියන්න ඕනේ. අපිට ඇමරිකානු ඉන්දියානු කඳවුරට අයිති වෙන්න ඕනෙත් නෑ. අපිට චීන කඳවුරට අයිති වෙන්න ඕනෙත් නෑ. මුන්දෙගොල්ලෝ මේ කලාපේ මරා ගන්නකොට ඒ ගැටුමේ ගොදුරක් වෙලා විනාශ වෙන්න ඕනෙත් නෑ. ඒ නිසා මේ රටේ ජනතාවගේ ප්‍රධානම සටන් පාට ඉල්ලීම වෙන්න ඕනේ මේ කඳවුරු දෙකෙන් එකකටවත් අපි යන්න ඕනේ.
මේ කඳවුරු දෙකෙන් එකකටවත් අපි ගොදුරු වෙලා මේ ගැටුමේ අපි අවශේෂ කොටස් කරනවා. මම කියන්නේ ඔය පදනමේ ඔබ කියපු ඔය කවුරුත් නැහැ. ඕක තමයි අපේ පළවෙනි වෙනස. මගේ ප්‍රශ්නේ මම නැවත උතන්ට මේ පොඩි හරස් ප්‍රශ්නකින් මේකට සංකීර්ණ හින්දා ප්‍රශ්න දෙක තුන මැදින් තමයි ගන්න වෙන්නේ ටිකක් පටලවිලි සහගත නිසා. අපි මෙහෙම ගත්තොත් ටිකක් තාක්ෂණිකව ගත්තොත් දැන් ඔබේ පක්ෂයේ සමහර කතිකයන් මට ඇහිලා තියෙනවා. දැන් සිංහල බෞද්ධ ජාතිවාදයේ ජාතිකවාදයේ මොකක් හරි අර බල ව්‍යාපෘති කියන පැහැදිලිවම කියන්නේ නම් ගම් එකම කියනවා. එතකොට දැන් ඒ වේගයෙන් ඒ පරිමාණයෙන් ඒ ප්‍රමාණයෙන් කියවෙන්නේ නැහැ මුස්ලිම් ව්‍යක්තවාදය ගැන. මගේ ප්‍රශ්නේ ඒකයි. දැන් අපි හිතමු දැන් දශක 4ක් විතර පස්සට ගියාම ලංකාවේ විවිධ කලාප ඉතාම සූක්ෂම විදිහට මුස්ලිම් ව්‍යාපාරිකයන් මිලදී ගන්නවා. ඒ කවුරුත් ගහලා ගන්නෑ නැහැ. නගර පිටි මිලදී ගන්නවා. මට උදාහරණ පෙන්නන්න පුළුවන්. මම වෙනම රිසර්ච් කරලා තියෙන ඒවා ගැන. එතකොට මේ ලංකාවේ ව්‍යාපාර සියල්ලම ඔවුන් අත්පත් කරගන්නවා හිමීට. එතකොට මම කියන්නේ මෙතනදී අපි කිව්වොත් එහෙම දැන් අපි මෙතනට සරලව આવද සයිටම් විරෝධී සටනේ ඔබ ඇතුළු ඔබේ කණ්ඩායම් ශිෂ්‍ය ව්‍යාපාර පැහැදිලි සටනක හිටියා. දැන් බැටිකලෝ කැම්පස් එක සම්බන්ධ ප්‍රශ්නේ එන්නේ වෛද්‍ය විද්‍යාවට අදාළව නෙවෙයි දැනට තියෙන රෝමානු ලන්දේසි ඉංග්‍රීසි නීතියටත් එහා යන පාදඩ ගෝත්‍රික කිසිසේත්ම පිළිගත යුතු නැති ශරියා නීති සමාජගත කරන්නේ. බැචලර් ඉන් ආර්ට්ස් ඉන් ශරියා කියලා උපාධියක් හඳුන්වා දෙන්න යන්නේ. ඒක අන්තිම තත්පරේ තියෙන්නේ නැහැ. දැන්ටමත් ඔබ දන්නවා ඔවුන් උසාවි පවත්වාගෙන යනවා ලංකාවේ. ඒතර මෙන්න මේ එකට විරුද්ධ වෙන්නේ නැත්තේයි කියලා මම ඇහුවාම ඔබත් දැන් අපේ සගයෙකුගෙන් මගේ නමත් නොකිය නම් දැන්ට අසාධාරණයක් වෙන නිසා ඔහු මට කියපු දේ තමයි මේ සටන් පාට ගත්තොත් මේක අරගොල්ලන්ට වාසි වෙනවා කියලා. ඔබ මට අභියෝගයක් කරොත් මට නම කියන්න පුළුවන්. මම ඒක කාටද කිව්වා ඔය කතාවම තමයි විමල් වීරවංශලා කියන්නේ. ඔය කියපු ගමන් මහින්දලාට වාසියක් වෙනවා කියලා මට කිව්වා. දැන් මගේ ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ අර මොකක් හරි මේ දැල නිසා අර යෝජිත සාකච්ඡාව අපිට මොකක් හරි වමේ උත්තරයක් ඔකට දෙන්න පුළුවන් අවසානයේ. මට එක්තරා පුද්ගලයෙක් කියලා තියෙන මැසේජ් එකක් ඔය වගේ සංවාදයකදී අපේ සටන තියෙන්නේ ප්‍රාග්ධනියත් එක්ක. උත්තරේ ඒක තමයි යාගේ. ඒතර මම කියන්නේ ඒතර අර අපි අර මේ මොකද්ද තැනකට මේක තල්ලු කරලා නිකන් චූටි කරලා හිර කරලා දිය කරලා දාන්නේ නැද්ද? මෙහෙම සිදුවීම් වෙනව නෙවෙයි. දැන් මෙහෙමයි දැන් අර මේ සාකච්ඡාව අවශ්‍යතන්ට කේන්ද්‍රගත කරන්න ඕන නිසා මම අර ඔබ සටහන් කරපු සියල්ලටම උත්තර දෙන්න උත්සාහ කරන්නේ මොකද නැත්නම් ඒක ලොකු පැතිරුණු සාකච්ඡාවක්. දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ අපි වම මෙන්න මෙහෙම වැරදි දේශපාලන ස්ථාවරයක හිටියා. ඒක විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ජාතික ප්‍රශ්නේදීත් LTT සංවිධානය සන්නද්ධ ක්‍රියාමාර්ගවල හිටපු කාලෙත් ගොඩාක් මේ ව්‍යාපාර මේ කාරණේ මොකද මහජාතීය ජාතිවාදයෙන් පීඩාකාරී වෙන්නේ. හරි. ඒතකොට මේ මහජාතීය ජාතිවාදයට එරෙහිව ක්‍රියාත්මක වෙන අතරතුරේ සුළු ජාතීය ජාතිවාදයේ ප්‍රගතිශීලී කියලා හිතන්න ගත්තා. නැත්නම් මේ සුළු ජාතීය ජාතිවාදයට වෙන විදිහක අනුකම්පාවක් ඉඩ ලබා දීමක් නැත්නම් ඒක කමක් නැහැ වගේ ඉන්න ගත්තා. ඒක කිසිසේත්ම මහජාතීය ජාතිවාදයේවත් සුළු ජාතීය ජාතිවාදයේවත් ජාතිවාදයේ මහා වුණත් සුළු වුණත් කිසිසේත් ප්‍රගතිශීලී නැහැ. ඒක තමයි වමේ පදනම. හරි. දැන් සුළු ජාතික ජාතිවාදය ඇතුලේ ජාතික හුදකලා වීම දක්වා තල්ලු වෙනවා. මම ඒකයි කිව්වේ. දැන් අපි මහ සමාජයට හැම වෙලාවෙම කියද්දි ලංකාවේදී සිංහල බෞද්ධ මහ සමාජයට හරි. අපි කොයි වෙලාවකත් ඡාප ඔබ හොඳට බලන්න අපි මේ මහ සමාජයට ජාතිවාදීන් කියලා හංවඩු ගහන්නේ නැහැ. හරි. මේ සමාජයේ සාමාන්‍ය සිංහලයෙක්ට නැත්නම් සිංහල බෞද්ධයෙක්ට නේ ඔහු තුල තියෙන ආගමික හැඟීමකට ජාතික හැඟීමකට අපි කොයි වෙලාවකවත් මේ නිගා කරන්නේ නැහැ. හරි. එක මිනිසුන්ගේ ස්වභාවය. හරි. ඒ සහ මිනිසුන්ගේ අභිමානය තමයි ජාතික ආගමක පිළිබඳ හැඟීමක් තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ජාතිවාදය ආගම්වාදය ඒ කියන්නේ මොකද්ද? අනිත් ආගම් වලට අනිත් ජාතීන් වලට වඩා තමන් උසස්ය කියලා හිතන්නට පොළඹවන එක. ඒ උසස්ය කියලා හිතීම ඇතුලේ වෙන අර්ථකථනයක් හදාගන්න හදන එක සහ ඒව බලය සඳහා පාවිච්චි කරන එක. ඔන්න ඕක උතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. සහ ඇත්තටම මොකද කරන්නේ? බලය සඳහා පාවිච්චි කරනවත් නෙමෙයි. බලය සඳහා පාවිච්චි කරන්නේ මේ මිනිස්සුම. අපි ගත්තොත් අති බහුතරයක් සිංහල බෞද්ධයන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් ඉටු කරන්නවත් ඔය කිසිම බල ව්‍යාපෘතියකින් වැඩ කරන්නේ නැහැ. අති බහුතරයක් ජනතාව. ඒ නිසා ඒ බලය සඳහා ජාතිය ආගම සහ එවැනි ඒ සඳහා මිනිසුන්ගේ තියෙන ස්වභාවික අභිලාෂයන් පාවිච්චි කිරීමට තමයි අපි විරුද්ධ වෙන්නේ. ඒක මත ජනතාව අතර බෙදීම් විරසකයන් නිර්මාණය කිරීමට තමයි අපි විරුද්ධ වෙන්නේ. ඒතකොට ඒක මේ මහජාතිය පැත්තෙනුත් වෙනවා. අර අනිකුත් ප්‍රමාණයෙන්
සුළු පිරිසක් වන ජාතීන් අතරත් වෙනවා. ඒ නිසා තමයි මම කිව්වේ මේ ප්‍රශ්නේදී හැම වෙලාවම අපි මුස්ලිම් ප්‍රජාවත් එක්ක ගෙනිච්ච ෆයිට් එකක් තියෙනවා. අපි ඔවුන්ට දිගටම කිව්වේ ඔබගේ ජාතික හුදකලාභාවයෙන් මිදෙන්න. ඔබ සැඟවීම නෙමෙයි ඔබ විවෘත වීම සඳහා තමයි අරගල කරන්න. දැන් උදාහරණයක් ගන්නකො. හරි. අපි දැන් උතනදී ආවා මොකක්ද මේ ෆර්දාවට නැත්නම් ෆර්දාවටත් එහා ගිහිල්ලා බුර්කාවට නීතිමය බාධා ගෙන්න ගත්තා. හරිද? දැන් මම කියන්නේ අපේ සහෝදරියෝ නැත්නම් අපි අවුරුදු ගාණක් තිස්සේ මුස්ලිම් සමාජය ඇතුලේ කාන්තාව විදින පීඩනයට විරුද්ධව ලොකු ෆයිට් එකකට විවිධාකාර වලින් දායක වෙලා තියෙනවා. ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්, ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්, සහ ඔවුන්ට ඔවුන්ගේ ශරීරය පිළිබඳව තියෙන අයිතිය වෙනුවෙන්. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මම මේ ශරීර පිළිබඳ අයිතිය කියන අර නිකන් සරල ලිබරල් තේරුමෙන් නෙමෙයි. ඊට වඩා වගකීම් සහගත තේරුමකින්. ඒ නිසා දැන් මෙතනදී ඒ වෙලාවේ ඒක සමාජය තුළ හඩක් වුණේ නැහැ. ඔබ දන්නවද මේ ප්‍රශ්න වෙලාවේ බුර්කාව තහනම් කරපස්සේ අපිත් එක්ක බොහොම සමීප සාකච්ඡාවක් තියෙන විශ්වවිද්‍යාල ආචාර්යවරියක්. ඇය කිව්වේ කලින් අපි අදින විදිය තීරණය කරේ අපේ මුස්ලිම් පිරිමි. දැන් අනිත් පිරිමි තීරණය කරන්න පටන් අරගෙන අපි අඳින විදිය. මම කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ මෙතන තියෙන දේශපාලනේ මොකක්ද? අපි මේ ප්‍රජාවට සංස්කෘතික වශයෙන් මේ සාකච්ඡාවට ඔවුන්ව විවෘත කර ගැනීම ඇතුලේ තමයි ඔවුන්ට ඒක අත්හැරීම සඳහා වන මාර්ගය තිබුණේ. මම හිතන්නේ ඒකට ඕන කරන වටපිටාව හැදෙමින් ආවා. නමුත් අවසානයේ මොකද කරේ? අවසානයේදී සිරිසේන ජනාධිපතිවරයා ඊටාම පටු මේ දේශපාලන වාසියක් වෙනුවෙන් මැදට පැනලා ඒක තහනම් කරන්න පෙළඹුණා. දැන් මොකද වෙන්නේ? දැන් ඒ සංස්කෘතිකාංගයේ අවසන් වෙලා සංස්කෘතික පසුගාමීත්වයෙන් මිදිලා නේ ඒ කාන්තාවන්ට නිදහස හම්බෙලා ඒ සමාජයේ විවෘතභාවය සඳහා ඉදිරියට ඇවිල්ලාද තියෙන්නේ නැහැ. දැන් ඒක ඔවුන්ගේ සමාජය තුළ අවධාරණය වෙන්නේ ඔවුන්ගේ සංස්කෘතික අයිතිවාසිකමකට එරෙහිව කරනු ලැබූ බලහත්කාරයක් විදිහට. ඒක කාරණා දෙකක් මේ අහන් ඉන්නට වැදගත් නිසා එතන පොඩ්ඩක් දාන්න ඕනේ මම. එකක් ඒ බුර්කාව තහනම් කරපු එකට පස්සේ තව ගැසට් එකක් අවුට් වෙනවා. ඔබ පොඩ්ඩක් බලන්න ඕනේ කියන්නේ දැන් බුර්කාව තහනම් නැහැ. දැන් නූරෙලිය ප්‍රදේශයේ සිද්ධීන් ගණනාවක් වෙලා තියෙනවා මේ පොලිසිය අපහසුතාවයටපත් වෙනවා සහ දැන් බුර්කාව කියන්නේ සංස්කෘතිකාංගයක්ද ඒ එක්තරා මෙහෙයුමක කොටසක්ද කියලා අපි බලන්න වෙනවා. දැන් ඒ හදිසියේ ආපු ඊට සම්බන්ධ වෙන මේ ත්‍රස්තවාදයේ කරා යන වෙන ගමන් මාර්ගයක් තියෙනවා ඒ බුර්කාවට. ඒතර ඒත් අපි අන්න නැවතර කතාවට සම්බන්ධයි මේක. ඒවා සංස්කෘතික අංග කියලා අපි හඳුන්වන්නේ කාරිද? එහෙමද ඒක? මෙහෙමයි. දැන් ලංකාවේ වහබ්වාදයයි එක පිටිපස්සේ තියෙන දේශපාලනය ගැන මම හිතන්නේ අපි ටිකක් ගැඹුරින් දීර්ඝව සාකච්ඡා කරන්න ඕනේ. මම ඒකයි කිව්වේ අන්තවාදයට සියලු ආකාර අන්තවාදයන්ට අපි විරුද්ධයි. ඒ නිසා නිශ්චිතව මුස්ලිම් අන්තවාදයේ ලංකාව ඇතුලේ දේශපාලන ව්‍යාපෘතියක් විදිහට ක්‍රියාත්මක වෙච්ච විදිහයි පෞගිය ගෙවුණු ආණ්ඩු මේ අන්තවාදයේ තමන්ගේ බල ව්‍යාපෘති වලට යොදාගත්ත විදිහයි පිළිබඳව අපි දිගටම අපේ දේශපාලනය ඇතුලේ හැපෙන්න උත්සාහ කරලා තියෙනවා. ඒ සඳහා වන මතය තහවුරු කරන්න උත්සාහ කරලා තියෙනවා. සහ ඔය හැම සිදුවීමක් පිටිපස්සෙම අපි ගත්තොත් අපි අර නිකන් කියන්නේ මුස්ලිම් ජනතාව පීඩාවටපත් වෙනවා, තමිල් ජනතාව පීඩාවටපත් වෙනවා නැත්නම් මොනවා හිතනක ඒ ජනතාව පිළිබඳ මේ මානුෂිකවාදී මැදිහත් වීමක් නෙමෙයි. අපි දේශපාලන මැදිහත් වීමක් කරේ. ඒ දේශපාලන මැදිහත් වීම ඇතුලේ තිබුණේ අපේ පැත්තෙන් ගත්තොත් අපි හිතනවා සමාජ පරිවර්තනයකදී මේ රටේ පීඩිතයන්ගේ සමගිය තමයි අංක 1. ඒ නිසා තමිල්ද සිංහලද මුස්ලිම්ද මොකද පීඩිතයට ජාතියක් නැහැ. පීඩිතයට ආගමක් නැහැ. ඔහුගේ ඔබ පීඩාවටපත් වෙනවා කියන්නේ සිංහල බෞද්ධ මහා සමාජයේ විසින් ඒ සුළු ජාතිනේ අර්ථ වලින් ගත්තාම වුන් පීඩාවටපත් වෙනවා කියන එකද එහෙම නැත්නම් වෙනත් තත්ත්වෙන්න තුළු පීඩාවටපත් වෙනවා කියන එක. මෙහෙමයි. මේකේ දැන් මම කියන්නේ ඔබේ ප්‍රශ්නය මම මේ විදිහට නිවැරදි කරන්නම්. දැන් අපේ සමාජයේ පිරිමින්ගෙන් කාන්තාවට අපේ සමාජය කියන්නේ නැවත අපේ සමාජය කොට පස්සේ අපේ ලාංකීය සමාජය ලාංකීය සමස්ත ලාංකීය සමාජය ලංකාවේ උතුරේ දකුණේ නැගෙනහිර මේ හැම තැනකම පිරිමින්ගෙන් කාන්තාවන්ට පීඩනයක් නැද්ද? තියෙනවා. කාන්තාවන් වීම නිසා ඔවුන්
දෙවෙනි පන්තියේ පුරවැසියන් වෙනවා. ඔවුන් පීඩාවක් අත්විඳිනවා නේ. ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් අහිමි වෙන අවස්ථා තියෙනවා. හැබැයි රෝසි රාමනායක වගේ සාධකයක් කොළඹ මොල්ලනවා. නෑ ඉතාලම ඍජු ප්‍රශ්නයක් බඩම කියන්නේ. මොකද? දැන් ලංකාවේ බොහොම කිව්වාට සමහර ආයතනවල සංස්ථාවල සංවිධානවල සමාජ ආයතනවල ඕක චාප හරි ජනප්‍රිය කතාවක් නේ ලෝකයේ ප්‍රථම විධායක අගමැතිනිය ලංකාවේ විධායක ජනාධිපති ලංකාවේ නේ දැන් කොළඹ නගර සභාවේ නගරාධිපතිනිය කාන්තාවක් මං කියන්නේ ඔය ටික පැත්තකින් තියන්නකො හරිද ඕක ඇතුලේ මේ කාන්තා පීඩනය පිළිබඳ නැත්නම් අර පහුගිය කාලේ උද්ඝෝෂණය කරපු 125 ඒවා මේ මම ප්‍රශ්නේ නැවත මම මෙහෙම ස්ථානගත කරනවා දැන් මුස්ලිම් සමාජයේ කාන්තාව අත්විඳින මොකක් හරි එක සිංහල බෞද්ධ සමාජයේ කාන්තාව ඒ විදිහට අත්විඳින මම කියන්නේ මේක පොදු කුලකයකට ගත්ත ගම මේක අවුල් වෙන්නේ නැද්ද කියලා මම අහන්නේ මම ඉදිරිපත් කරන්ගේ කාරණය දැන් ඔබ ඊට කලින් ආපු ප්‍රශ්නයක් තිබ්බනේ දැන් මේ පීඩනයේ තියෙන මේ සිංහල ජනතාවගෙන් මුස්ලිම් හරි තමිල් හරි ජනතාවටද කියන්නේ හරි දැන් මම මේ කාන්තා පිරිමි ප්‍රශ්නකත් එක තේරුම් ගන්න මේකේ පීඩනයේ තියෙන්නේ සමාජ ක්‍රමය හරි මේකේ පීඩනයේ තියෙන සමාජ ක්‍රමය ඒක තමයි ප්‍රධාන කාරණය කාන්තා පිරිමි ප්‍රශ්නේදී මේකේ පීඩනයේ තියෙන සමාජ ක්‍රමය හැබැයි කිසියම් ප්‍රදේශයක කිසියම් සමාජයක් ඇතුලේ සුළුතරේ වීම නිසා ඔවුන්ට අදාළ ප්‍රශ්නයක් පීඩනයක් තියෙනවා. එතකොට ඒ පීඩනය නැතයි කියලා අපි කියනවා නම් එතන සම්පූර්ණයෙන් වැරදි. ඒ වගේම ඒ පීඩනය අර පොදු සමාජ පීඩනය පන්තිමේ පීඩනයට වඩා උඩින් සාකච්ඡා කරනවා නම් ඒත් වැරදි. ඒ නිසා මම මේකේ සමානාත්මතාවය පිළිබඳ ෆයිට් එකක් නේ අපිට තියෙන්නේ. සහ මේ සියලු දෙනා එකතු කරගෙන සමාජ පරිවර්තනයක් පිළිබඳ කතාවක් තියෙනවා. මම ඒකයි කිව්වේ ඒකෙදි අපි ඔය ඔබ සඳහන් කරපු සියලු දෙනාගෙන් පැහැදිලි වෙනස් වෙනවා. මොකද ඒගොල්ලෝ මතු පිටින් මේ බොහොම පොඩි දේවල් ටිකක් කියන්නේ. හරි. ඔබ ඔය සියලු දෙනා ගත්තොත් එහෙම ප්‍රහාරයෙන් කම්පාවටපත් වෙච්ච වෙලාව ඔය සමහරු හිටියේ මේ අන්තවාදයට විරුද්ධව මේ මාරාන්තිකව මරාගෙන මැරෙන්න ඕනේ කියලා. හරිද? ඒ කියන්නේ ඔබ ඔය සඳහන් කරපු බොහෝ සංවිධාන ප්‍රහාරය වෙලාවේ තුෂ්ණිම්බුත වෙලා හිටියේ. හරි. ඇයි ඒ වෙලාවේ සමාජ අවධානය තිබුණේ අර දරුවෝ මැරිලා ඉන්නවා මේ එකට දේව මෙහෙදී ආඥා කරන්න ගිය පවුල් පිටින් මේ ඇදිලා තියෙනවා. එතකොට අනුකම්පාව එතකොට පීඩිතයා වෙනුවෙන් පෙනී හිටීම කියලා හිතුවේ මේ මැරිච්ච අය වෙනුවෙන්. හරි. ඊට පස්සේ මේක දේශපාලන ප්‍රවාහයක් විදිහින් අනිත් පැත්තට ගෙනල්ලා එතකොට පීඩිතයා තව තැනක ස්ථානගත වෙනවා. මම කියන්නේ ඔය සිල්ලර කතාවේ නෙමෙයි අපි ඉන්නේ. අපි ලංකාවේ අනිත් පැත්තට මට පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ. දැන් ඒ පාස්කු ඉරිදායි පුරායමත් එක්ක මම හිතනවා ලංකා සමාජය ඇතුලේ විශිෂ්ට හැසිරීමක් පෙනුනේ නැද්ද ඔබ කියන්නේ. අනිත් පැත්ත හැරුන්නේ නැහැ නේ. කොහෙවත් ගිහිල්ලා ගම්බිම් වලට ගහන මට්ටමක් නිර්මාණය වුනේ නැහැ නේ. සිද්ධීන් වගේක් නිර්මාණය වුණා දේශපාලන ව්‍යාපෘති හැටියට. හරි. හරියට හරි. පොදු සමාජයේ එහෙම එකක් තිබුණේ නැහැ නේ. ඊටම සබුද්ධිකව බැලුවා නේක දිහා. මම හිතනවා අපේ සමාජයේ දේශපාලන සවිඥානිකත්වයෙන් පියවර කීපයක් ඉදිරියට ඇවිල්ලා තියෙනවා කියලා. ඔබ කියන මේ හැසිරීම පැහැදිලිවම විශිෂ්ට හැසිරීම. මොකද මේකෙන් කම්පාවටපත් වෙච්ච මිනිස්සු කවුරුත් ඒ කම්පණය සාමාන්‍ය මුස්ලිම් ජනතාව පිටින් පිට කරන්න ගියේ නැහැ. හරි. මොකද අපි මේ ප්‍රහාරය දැකපු නැත්නම් ප්‍රහාරයේ ඒ සිදුවීම් ජාලය නිරීක්ෂණය කරපු හැමෝම පළවෙනි මොහොතේම කිව්වා මේ ව්‍යාපාරකින් ඉටු කරපු ප්‍රහාරයකට වඩා ව්‍යාපාරයක් ගොඩනැගීම අරමුණු කරපු ප්‍රහාරයක්. අපට 83 කළු ජූලි අත්දැකීම් තියෙනවා. ව්‍යාපාරයක් ගොඩනැගීම අරමුණු කරගත්ත ප්‍රහාරයක්. ඒ කියන්නේ මොකක්ද? මේ ප්‍රහාරයට කුපිත වෙලා නැවත ව්‍යාපාර කඩසාප්පු දෛනික ජීවිතයේ මුස්ලිම් ජනතාවගේ නැති කරලා ඔවුන් අනාථ කඳුරු වලට ගාල් කරොත් ඒ අනාථ කඳුරු වල මීටත් වඩා අන්තවාදී මීටත් වඩා මරාගෙන මරන මිනිස් බෝම්බ නිර්මාණය වෙනවා. මම කියන්නේ ඒ දේශපාලන අවබෝධය අපේ සමාජයට තිබුණා එක පැත්තකින්. අනිත් පැත්තෙන් ඇත්තටම මේ මොකක්ද කියන්නේ මේ දැන් අපි මේ පොළව ලේ වලින් පොඟවලා ඉතුරු කරගෙන තියෙන මොනවාද? සමාජයක් හැටියට. හරි. ඒ කියන්නේ ඒ නිසා මේ මම කියන්නේ මේ ප්‍රශ්න මේවා දේශපාලන ප්‍රශ්න.
ඒ සංවාදයේ මම යෝජනා කරන්නේ සංවාදයේ තව ඉදිරියට යා යුතු නැද්ද? දැන් ඔබ කියනවා දැන් අර මම රෝසිරාම නායක ගැන කිව්වම ඔබ කියවනේ නිකන් අර ජනප්‍රිය නිකන් සිල්ලර කතා වගේ. දැන් මගේ ප්‍රශ්නේ ඔබ කියන අර සුළු જાතියක් වීම නිසා සුළු වීම නිසා ඇතිවන පීඩනයක් ගැන ඔබ කිව්වනේ. දැන් මම ඍජු ප්‍රශ්නයක් අහනවා ඉස්සරහට ගෙනියන්න මේ සාකච්ඡාව තාක්ෂණික ප්‍රශ්නයක්. දැන් මේ මගේ ප්‍රශ්න සහ ඔබේ පිළිතුරු ඊටාම මේ අර දෙවෙනි තුන්වෙනි සාකච්ඡාවට අදාළයි. මේක ක්ෂණිකව බේරගන්න බැරි එකක්. දැන් මුස්ලිම් ජනයාට සුළුතරේ වීම නිසා මේ මොහොතේ තිබෙන පීඩනය මොකද්ද මේ රටේ ඔබට අනුව නීතිමය වශයෙන් එහෙම නැත්නම් සමාජමය වශයෙන් ඔබ එක උදාහරණයක් මට ඉදිරිපත් කරන්න පුළුවන්ද ඔබට? දැන් මුස්ලිම් හෝ තමිල් මුස්ලිම් ගැන මම කතා කරා අපි වෙනම ඇයි ඔබ මුස්ලිම් විතරක් මේ මොහොතේ ප්‍රශ්නයක් වෙලා තියෙන නිසා නෑ මම කියන්නේ එතරම් අපේ ප්‍රවේශය වැරදි කියලා. දැන් මේ මොහොතේ මගේ ප්‍රායෝගික තත්ත්වය තමයි ඇමරිකානු මැදිහත් වීමත් එක්ක ලංකාවේ වෙනම ත්‍රස්තවාදී කලාපයක් නිර්මාණය වෙනවාය කියලා යෝජනාවක් වගේ තියෙනවා. ඒකට බැටිකලු කැම්පස් සම්බන්ධයි උදාහරණ තිබෙනවා. MCC කියන මැප් එකේ මේක ලකුණු කරලා තියෙනවා. ඔබ බැලුවොත් එහෙම. ඒ කියන්නේ මේ වෙනම අර මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් කියන ඒ සම්පූර්ණ කතාවේ මේක තියෙනවා. මේකට මම මේ යම් ගවේෂණයකට අදාළව මේක කියන්නේ. එතකොට අපිට පේනවා ISIS වගේ තලිබාන් වගේ ලංකාවේ යම් ත්‍රස්තවාදී ගොඩනැගීමක් වෙමින් තියෙනවාද කාලයක් තිස්සේද? ඒතර අපි ඒක එහෙම නෑ මේ රටේ සුළු ජාතීන්ට ප්‍රශ්නයක් තියෙනවා කියන තැනකට මේක ලඝු කෙරුවොත් ලොකු දේශපාලන වැරද්දක් වෙන්නේ නැද්ද? දැන් මම අන්න ඒ නිසා තමයි මම ඇහුවේ. දැන් අපි මේ රටේ ජීවත් වෙන ජනතාව අපිට තියෙනවා උතුරේ නැගෙනහිර තමිල් ජනතාව, කඳුකරේ තමිල් ජනතාව. මම මේ කඳුකරේ තමිල් ජනතාවත් විශේෂ කරලා සඳහන් කරන්නේ ඕන් උතුරේ නැගෙනහිර ජීවත් වෙන තමිල් ජනතාවගෙන් සංස්කෘතිකමය වශයෙන් වෙනස් වෙනවා නේද? ඔවුන්ගේ ජීවිකාව නේ, ඔවුන්ගේ ගොඩනැගීම සහ අයිතිවාසිකම් වලදීත් ඔවුන් දෙගොල්ලෝ අතර වෙනස් ආකාරයේ ප්‍රශ්න තියෙනවා. දැන් චාපා මම මේ සමස්ත ජන කොටස් වල පොදු ප්‍රශ්නයක් ඉදිරිපත් කරේ. එතකොට ඒ ප්‍රශ්නය ඇතුලේ ඔබ අහනවා මුස්ලිම් වීම නිසා ඒගොල්ලෝ මුණ දෙන විශේෂ ප්‍රශ්න තියෙනවා කියලා. මට එකක් නෙමෙයි ගොඩක් කියන්න පුළුවන්. ඔබ මේ ප්‍රශ්නය අපි මේ රටේ මොනවාද බහුතරය නොවන ජන කොටස් සියල්ලන්ගේම පොදු සමාජ ප්‍රශ්න, ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්න, ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ ප්‍රශ්න, ඔවුන්ගේ දේශපාලන අභිලාෂයන් පිළිබඳ ප්‍රශ්න මේ සමස්තය සාකච්ඡාවට ගන්නකොට මේකෙන් මේ වෙලාවේ තියෙන ප්‍රශ්න කියලා මුස්ලිම් ජනතාව විතරක් වෙන් කරපුවාම මට ඔවුන් හරි අනිකුත් ජන කොටස් හරි මුණ දෙන ප්‍රශ්න ගොඩක් කියන්න පුළුවන්. අනෙක් කිසිම ජන කොටසක් වෙනම නීති පද්ධතියක් ඉල්ලලා නැහැ ලංකාවේ. දැන් පැහැදිලිවම ශරියා නීතිය කියන්නේ මිනිස්සු ගල් ගහලා මරන්න පුළුවන්. ඔබ කුරාණේ අරගෙන බැලුවොත් අපි විවෘතව කතා කරලා විදිහට තමයි අතපය කපන්න පුළුවන්. ඒ දැන්ට ලෝකේ වෙනවා. දැන්ට ලංකාවේ එහෙම මරා දැමීම් කරන බවට වාර්තා වෙනවා. එතකොට දැන් බැටිකලෝ කැම්පස් එකේ දැන් Hindu ආගමවත් රෝමානු කතෝලික ආගමවත් තවත් ජන කොටස මේ මොහොතේ වෙනම නීති පද්ධතියක් ඉල්ලන්නේ නැහැ නේ. දැන් රෝමානු ලන්දේසි නීතියේත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. ගැඹුරු අර්ථය. ඒතකොට එහෙම තියෙද්දි වෙනමම එහෙම නීති පද්ධතියක් ඉල්ලන්නේ වෙනම අලුත් ආකෘතිය ව්‍යුහාත්මක වෙනසක් ඉල්ලන්නේ ඕන්නේ. නීති ආධිපත්‍ය සමාජ ක්‍රමය ඇතුලේ. ඒතකොට ඒක ඔබ කියන අනිත්‍යයට සමානද? දැන් ප්‍රශ්නේ දැන් මම ඔකට උත්තර දුන්නු ගමන් චාපා මම ප්ලේස් වෙන තැන මොකක්ද? හරි. දැන් මම කිය මට අන්න ඔක තමයි මට යාළුවා කිව්වේ. මට එතන ප්ලේස් වෙන්න ඕනේ නෑ. හරිද? ඒතකොට යථාර්ථය යට යන්නේ නැද්ද? නෑ. මට එතන ප්ලේස් වෙන්න ඕනේ. යථාර්ථය මම කියන්නේ. හරි. දැන් අපි ප්‍රශ්න එකින් එක ගමුකෝ. හරි. ප්‍රශ්න මේ මම කියන්නේ දැන් උදාහරණයක් ගමුකෝ. අර දොර බාගෙට ඇරලාද තියෙන්නේ. ඔබ මගෙන් අහනවා. මම ඔව් කියනවා. ඉතින් එතකොට ඔබ අනිත් පැත්ත තර්කන ඒ කියන්නේ දොර බාගෙට වහලා. දැන් මෙහිම තර්කයන්නේ මගේ එක. මගේ මම තාක්ෂණික එළිය උසාවි තියලා මිනිසුන් දඬුවම් දෙනවා. කැලෑ නීතියක් ක්‍රියාත්මක වෙනවා. පොඩක් ඉන්නකෝ. හරිද? දැන් අපි එකින් එක 1 by 1 නේ. හරි. එතකොට අපි මුල ඉඳලා විවාහ නීති වලදී විතරක් නෙමෙයි. හරි. මේ රටේ එක නීතියක් ක්‍රියාත්මක නොවීමේ ප්‍රශ්නය අපි සාකච්ඡා කළා නේද? එක නීතියක් ක්‍රියාත්මක නොවීමේ ප්‍රශ්නය. ඔබ විපක්ෂයෙන් සටන් පාටයක් තිබ්බද ඇත්තටම? පැහැදිලිව. ඒ කියන්නේ ශරියා නීති සම්බන්ධයෙන්? ශරියා නීති නෙමෙයි තේසවලාමේ නීතිය. ඒ ගැන කතා කරලා තියෙනවද මීට කලින්? අපේ ප්‍රතිපත්ති වල හැම වෙලාවකම හරිද? ඒතකොට ඒ නීති ඇයි මේ වෙනස් නීති පවත්වාගෙන යන්නේ? ඇයි එක ප්‍රජාව ඇයි මේ වෙනස් නීති පවත්වාගෙන යන්නේ? මේ වෙනස් නීති වලට පදනම් වෙන්නේ මොනවද? ඒ කියන්නේ කාති උසාවි සහ දැනටමත් ඒ ක්‍රියාත්මක වන ශරියා නීතියට අදාළ ඒවත් ඔබේ නිරීක්ෂණ වලට අහුවෙලා තිබ්බද?
අයිනත අපි 833 කෝල්බුක් කැමරන් ප්‍රශාස්කරණය ඉඳලා ලංකාවේ ධනවාදයේ උත්තරාරෝපණය කරපු තැන ඉඳලා රෝමලන්දේශ නීතිය ස්ථාපිත කරපු තැන ඉඳලා 48 72 78 ව්‍යවස්ථාවල ඉඳලා මේ නීතිය පැවතුණු මූලික වෙනස්කම් අපි අතහැරලා නැහැ. මේක වෙන තත්වයක්. ඔබ ඔය කියන ධාරාව එක නෙමෙයි මේක. ඇයි නැත්තේ? දැන් තලිබාන් IS දක්වා වන මේ ත්‍රස්තවාදී ප්‍රවාහය ඒ කාලේ තිබුණේ නැහැ. මේක 70 දශකෙන් පස්සේ ඉන්නේ. ඔව්. අලුත් තත්වයක් නේ. දැන් ඔය කාති උසාවි කියන එක 60 ගණන් වල ලංකාවේ තිබුණේ නැහැ. නුත් ලංකාවේ මම කියන්නේ පළවෙනි ප්‍රශ්න ගන්නකො. පළවෙනි ප්‍රශ්නේ ධනේශ්වර නීතිය වෙනස්කම් පවත්වාගෙන යනවා. විවාහ නීති වෙනස්කම් පවත්වාගෙන යනවා. ඉඩම් නීති වෙනස්කම් පවත්වාගෙන යනවා. හරි. එතකොට මම කිව්වේ අපි මුල ඉඳලම අපේ දේශපාලනයේ ප්‍රතිපත්තිමය ලෙසම නීතියේ මෙවැනි වෙනස්කම් පවත්වාගෙන යාමට විරුද්ධයි. හරි. එතකොට අපි එහෙම ප්‍රතිපත්තියක ඉන්නකොට ඔබ නැවත මගෙන් අහනවා ශරියා නීතිය හරි මේ මොකක් හරි එකක් ක්‍රියාත්මක කිරීමට අපි විරුද්ධද පක්ෂද කියලා. දැන් බලන්න මම එහෙම නෙමෙයි ඇහුවේ. ඒ විරුද්ධ පක්ෂද කියලා මම ඇහුවේ නෑ. ඒ ඔබේ යෝජනාව. මම ඇහුවේ දැන් ඔබ තර්කයක් ඉදිරිපත් කරා සුළු ಜಾති වීම නිසා ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මෙහෙමයි. දැන් අන්න ඒක තමයි මම කියන්නේ. දැන් අන්තවාදීන් හරි තලිබාන් හරි නැත්නම් IS හරි වෙන කවුරු හරි ශරියා නීතිය ඉල්ලන එක හරිද? ඒ ඉල්ලන එකයි මේ රටේ ප්‍රමාණයෙන් සුළු වීම නිසා හරිද? ඔවුන් ජීවත් වන ප්‍රදේශවල ඔවුන් මුළු දෙන සමාජ ආර්ථික ප්‍රශ්න, භාෂාවේ ප්‍රශ්න නැතයි කියලා කියන එකයි මේ කාරණා දෙක. හරිද? ඒ නිසා බහුතරය නොවීම නිසා පීඩනයක් තියෙනවා කියන පිළිගන්නත්. හරිද? නීතිය සම්පාදනය වීමේදී සියලු දෙනාට සමාන නීතියක් නිර්මාණය විය යුතුයි කියන පදනම පිළිගන්නත් මේ දෙකම එක විට පිළිගන්න පුළුවන්. මේ දෙකම එක විට ෆයිට් කරන්නත් පුළුවන්. හරිද? ඒකයි මම කිව්වේ දැන් ඔබ බෙදුම් රේඛාව ඇන්දොත් එහෙම සුළුතරයේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න බෑ. මොකද සුළුතරයේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරපුව ගමන් මේ සුළුතරයෙන් එක කොටසක් නැත්තම් දැන් මේ මුස්ලිම් අන්තවාදීන් ශරියා නීතිය ඉල්ලනවා. එතකොට අපි එතනට වැටෙනවා. මම කියන්නේ අපි ඔන්න ඔතනින් ප්‍රශ්නේ සාකච්ඡා කිරීම අපි නවත්තමු. හරිද? ශරියා නීතිය ක්‍රියාත්මක කරන්න හෝ කුමන හෝ අන්තවාදී නීතියක් ක්‍රියාත්මක කරන්න හෝ සටන් කරන එක වැරදි කියලා අපි හඳ ගන්න ඕන වගේම අපේ සමාජයේ හැමදාම බහුතරයක් නොවීම නිසා උතුරේදී නැගෙනහිරදී කඳුකරේදී සහ රට පුරා මුස්ලිම් ප්‍රජාවට ඕෙච්ච සමාජමය සංස්කෘතිකමය සහ දේශපාලන අභිලාෂයන්ගේ ප්‍රශ්න තියෙනවා. ඔබ කාටවත් නැරඹීම් තියෙනවා. මට තව එකක් කියන්න දෙන්න. හරි. මේකට මම මේ කාරණා එකතු කරන්න ඕනේ. හරිද? මොහමඩ් අශ්රෆ්ගේ සිට මොහමඩ් අශ්රෆ් තමයි පළවෙනියා. හරිද? ලංකාවේ මුස්ලිම් ධනපති නායකයෝ එතෙක් හිටියේ ප්‍රධාන දේශපාලන ධාරා දෙක ඇතුලේ. ප්‍රධාන දේශපාලන ධාරා දෙක ඇතුලේ හිටියේ. අපි දන්න ACS හමීඩ්ලාගේ ඉඳලා නේ දැන් ඔය ඉන්න කබීර් හෂීම්ලා නේ ඊට පස්සේ හිටියා කවුද තැපල් ඇමති හිටියා ගිය 2001 UMP ආණ්ඩුවේ. අපි ගත්තොත් අනිත් පැත්තෙන් කවුද අලයු මවුලානලගේ ඉඳලා එහෙම මේ ප්‍රධාන ධාරාවේ හිටපු මුස්ලිම් දේශපාලන නායකයෝ හිටියා. ධනපති මුස්ලිම් දේශපාලන නායකයෝ ප්‍රධාන ධනපති පක්ෂ දෙක ඇතුලේ තමයි හිටියේ. හරි. MH මොහමඩ්ගෙන් තමයි පටන් ගත්තේ මුස්ලිම් කොංග්‍රස් එක. අශ්රෆ්ගෙන් නේ. අශ්රෆ්ගේ පටන් අරගෙන අශ්රෆ්ලා ඇවිල්ලා ඔන්නෝම පෙලක් කියනවා. දැන් අද ඒක වෙනම තැනකට ඇවිල්ලා තියෙනවා. ඔබ දන්නවා කවුද තොණ්ඩමන්ගේ සිට අද මේ ඉන්න දිගම්බරම්ලා රාධකෘෂ්ණලා තව බොහෝ දෙනෙක් කඳුකරේ තමිල් ජනතාව නියෝජනය කළ පාර්ලිමේන්තුවට නැගෙනහිර මුස්ලිම් ජනතාව නියෝජනය කරලා ආපු ධනපති මුස්ලිම් දේශපාලක නායකයෝ කිසිවෙක් මුස්ලිම් ජනතාවගේ අභිලාෂයන් නියෝජනය කරෙත් නැහැ. මුස්ලිම් ජනතාවට අවම සාධාරණ කිටු කළෙත් නැහැ. කඳුකරේ ආපු ධනේශ්වර තමිල් නායකයෝ වතුකම් කරුවන්ගේ ඡන්දෙන් ආපු මේ දෙගොල්ලම කරේ මේ වැඩේ. හරි. ඒ නිසා අසහ ඔවුන්ට හැම වෙලාවකම ලංකාවේ ධනේශ්වර බලගැටුමේ අස්ථාවරකම ඇතුලේ විශේෂ විභාගයක් තිබුණා. චන්ද්‍රිකාගේ ආණ්ඩුව නිර්මාණය වෙන මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීකම් පාවිච්චි කළා. මතක දන්නවද? එතකොට මේකේ විශේෂයක් ඔවුන්ට ලැබිලා තිබුණා. මොන ආණ්ඩුවෙත් තොණ්ඩමල ඇමතිවරුනේ පහුගිය කාලේ. හැබැයි තාම
කඳුකරේ නැත්නම් වතු ජනතාවට ඇඩ්‍රස් එකක් නැහැ. Tamanට පුද්ගලික ලිපිනයක් නැහැ. පුරවැසිකම නැහැ. ඒ නිසා මම කියන්නේ ප්‍රශ්නේ එතනට ගියමු. මොකක්ද? මේ ප්‍රශ්නේ තියෙනවා මේ අන්තවාදයේ පාවිච්චි කරන්නේ ජනතාව නෙමෙයි. මේ ධනශීල දේශපාලන නායකයෝ. හරිද? ඇයි මේ බලගැටුමේ පහුගිය කාලේ මම උදාහරණ සහිතව කියන්නම් මේ දෙගොල්ලෝ අඩු වැඩි වශයෙන් විටක UMP ආණ්ඩු විටක පොදු ජන පෙරමුණු ආණ්ඩු මේවා පාවිච්චි කරපැටි දෙමළ ජාතිවාදයත් එහෙමයි. හැබැයි දෙමළ සාමාන්‍ය ජනයා කිව්වට ඔවුන්ට ප්‍රශ්නයක් තියෙනවා. ඒකට අපේ නායකයෝත් උත්තර දුන්නේ අපිව රැවට්ටුවා කියලා. මුස්ලිම් ජනතාව එහෙම කියන්නේ නැහැ. මුස්ලිම් සාමාන්‍ය ජනතාව කොහෙවත් කියන්නේ අශ්රෆ් හරි තමන්ගේ දේශපාලන නායකයෝ තමන්ව රැවට්ටුවා කියලා. ඔවුන් පියවරෙන් පියවර තමන්ගේ ව්‍යක්තවාද දියත් කරනවා. දැන් ඔබ කාත්තකුඩ නගරයට ගියොත් ලංකාවේ එහෙම නගරයක් නැහැ නේ. සිංහල බෞද්ධ ජනයාටත් නැහැ, දෙමළ මිනිසුන්ටත් නැහැ එහෙම නගරයක්. යාපනයේත් එහෙම නැහැ. කාත්තකුඩේ තනි කරම වෙනම රාජධානියක්. ලංකාවේ නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හෙල්මට් නැතුව දැන් අපි කාටවත් හෙල්මට් නැතුව යන්න බෑනේ. කාත්තකුඩ නගර හෙල්මට් නැතුව යනවා. බොහොම නිදැල්ලේ වෙනම රාජධානියක් ඒක. ඒ තත්ත්වය කොහොමද කියවන්නේ? මම රත්න මොනවාද මම සබරගම පළාත් සභාව මන්ත්‍රී වෙලා ඉන්න කාලේ නිවිති කරලා තිබුණ වෙනම රාජධානියක්. ඔබ ඒ විදිහට අරක ලබු කරනවාද? ඒක තමයි මගේ ප්‍රශ්නේ. නෑ මම කියන්නේ මෙතන ප්‍රශ්න තියෙන්නේ මොකද්ද? මම කියන්නේ මම ඒ විදිහට ලබු කරන්න එක වැරදි වගේම ඔබ ඒක ඒ විදිහට මේ අධිනිශ්චය කරන්න. හැබැයි එක්කන් කියලා අපිට පෙන්වන්න බලමු ඔබට. දැන් මේ මොහොතේ කාති උසාවියක් වෙන කිසිම ජන සමාජයක නෑනේ. නඩු අහන්න බෑනේ, තහනන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ සාමාන්‍ය නීතිය ඉක්මවා යන තත්ත්වයක් නිවිතිගල හෝ කාන්තාකුඩි තියෙනවා නම් ඒකට පළවෙනිම වග කියන්න ඕනේ කවුද? සාමාන්‍ය නීතිය ඉක්මවා යන තත්ත්වයක් මම ඔබට යෝජනා කරා නිවිතිගල තිබුණා කියලා. කවුද වග කියන්න ඕනේ? මේ ආණ්ඩුවක් කියන්න ඕනේ. මම ඒකයි පැහැදිලිව කියන්නේ. ඒ නීති අභිභවයක් යාමක් නේ. ඉතින් මේ වෙනම ව්‍යුහයක්. ඉතින් මේ වෙනම ව්‍යුහයක් කියන්නේ නීති අභිභව යාමක්. ඉතින් ඒතකොට ට්‍රැෆික් නීතිය නැත්නම් හෙල්මට් නීතිය නැත්නම් පොලිසිය නැත්නම් ශ්‍රී ලංකා පොලිසිය නැත්නම් කාන්තාකුඩි. නෑ ඒතකොට සුළුතර මහතර බහුතර ප්‍රශ්නේ නෑ නේද කියලා මම ඔබෙන් අහන්නේ. මම ඒක කිව්වේ ඔබ දැනට ආපහු එතනට එනවා. ප්‍රශ්නය කාන්තාකුඩියේ ඔවුන් බලහත්කාරයක් කරනවා නම් ඔවුන් ඒක තමන්ගේ අන්තවාදී අදහස් මත කරනවා නම් ඒක අභිවවන්න මෙහි ධනපති ආණ්ඩුවට බැරියයි. හරි. හැම වෙලාවකම මේ රටේ ධනපති ආණ්ඩු මේ අන්තවාදයන් මේ ජාතිවාදයන් ඒ ඔවුන්ගේ ජාතිවාදය මත ඡන්ද එකතු කරගෙන බලයටපත් වෙලා ඉන්න ධනපති නායකයන්ව සන්තරපණය කරමින් තමයි මේ දේශපාලනය අරගෙන යන්නේ. ඒ නිසා ප්‍රශ්න තියෙන්නේ එතන. ඒකෙන් සාමාන්‍ය ජනතාව අයින් කරන්න. හරි. නැගෙනහිර පළාතේ වෙන්න පුළුවන් වෙන ඕනම තැනක වෙන්න පුළුවන් මේ දේශපාලන අධිකාරිය. මේක පිටපස්සේ තියෙන්නේ. මේ ධනශීල මේ ආණ්ඩු වලට තමයි මේවා පවත්වාගෙන යන්න හරි. මේවා මේ විදිහට තියෙන්න හරි ඕනේ. මම කියන්නේ ඉතින් හරි සරලයිනේ. රටේ සාමාන්‍ය නීතිය කොහේ හදන ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මේ ධනපති පාලකයන්ට මේ ධනපති ආණ්ඩුවට බැරිද ඒක සාමාන්‍ය තත්ත්වයට ගේන්න. ඕක දැන් නෙමෙයි දිගටම තිබුණා. ඇයි? එහෙම තමයි අපේ රටේ බලය හැන්ඩල් වෙන්නේ. මම කියන්නේ මේ බලය හැන්ඩල් වෙන එකට මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාණය වෙච්ච තැන ඉඳලා ආපු දේශපාලනයක් තියෙනවා. හරි. ලංකාවේ ධනපති පන්තියට අඩුම තරමේ පන්තියක් ලෙස එකතු වෙලා ලංකාව ඇතුලේ ධනපති ආතික්‍රමය ක්‍රියාත්මක කරන්න බෑ. පන්තියක විතරක් නෙමෙයි මේ ජාතීන් විදියටත් බෙදලා ඉන්නේ. ඔබේ ධනේශ්වර කියවීම ඇතුලේ දැන් සංකීර්ණයි මේ සාකච්ඡාව අපි වෙන ඉසවුවට යන්නත් උනේ කෙටි ප්‍රශ්නයක්. ඔබේ ධනේශ්වර කියවීම ඇතුලේ සෞදි අරාබිය වගේ රාජ්‍යයක් කොහොමද ස්ථානගත කරන්නේ? මෙහෙමනේ දැන් අපි මම කිව්වා දැන් උදාහරණයක් ගන්නකො සෞදිය කියන්නේ මධ්‍ය පෙරදිග කලාපයේ ඇමරිකානු දේශපාලන උමනාවට වැඩ කරන රාජ්‍යයක් නේ. මේ සෞදි කුමාරවරුයි ඇමරිකානු සමාගමේ එකතු වෙලා තමයි තෙල් සම්පත හසුරවන්නේ. ඒ නිසා දැන් ලංකාවේ ආගමික අන්තවාදයන් වහබ්වාදය වැනි ක්‍රියාකාරකම් වලට වැඩිපුරම මුදල් ලැබෙන්නේ කවුද? සෞදි. ඉතින් හැබැයි ඒගොල්ලෝ අරහෙදි දේශපාලනය කරන්නේ කවුද? මම කියන්නේ ඔන්න ඔය දෙකේ අන්ත සම්බන්ධය. අපි මේ ඉස්සරහට යන් දැන් කම්මැලි හිතෙනින්ද කාටරි අහන් ඉන්න කෙනෙකුට ජනාධිපතිවරණය ළඟ එනවා. මොකද්ද ඔබේ පක්ෂයේ සූදානම මොකද්ද වෙන්න පුළුවන්? ප්‍රශ්න දෙකක්. මේ අපි දැන් අපිටත් පෙනෙනවා මේ ජනාධිපතිවරණය ඉස්සර වෙයි කියලා. දැන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාත් මෑතක කිව්වා
නිල වශයෙන් මේ අහවල් දිනවලට පෙර මැතිවරණ පැවැත්විය යුතුයි කියලා. ඉතින් දැන් පොරපිටියේ කලින් ජනාධිපතිවරණයට ආස වෙලා හිටපු කට්ටිය දැන් ජනාධිපතිවරණය වෙනුවට මහමැතිවරණය එනවා නම් හොඳයි කියන පටන් ගන්න තියෙනවා. මොකද මේ අප්‍රේල් 21 න් පස්සේ ලංකාවේ දේශපාලනයේ වෙනස් ආකාර ගොඩකට පරිවර්තන වෙන්න පටන් ගත්තා. මේකේ ප්‍රධාන බලකඳවුරු දෙකයි. ප්‍රධාන බලකඳවුරු දෙකයිනේ. එක කඳවුරක් පොදු ජන පෙරමුණ නියෝජනය කරන බලකඳවුර, අනිත් කඳවුර එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරන බලකඳවුර. ඉතින් ජනතා විමුක්ති පෙරමුණත් තව ගොඩාක් කණ්ඩායම් එකතු කරගෙන මේකට මුහුණ දෙන්න උත්සාහ කරනවා. ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණයට මුහුණ දෙන්න උත්සාහ කරන එකම හොඳයි. අපි ඒක සුබවාදීව දකිනවා. මොකද 94 ඉඳලා 99 විතරයි ජනතා විමුක්ති පෙරමුණ හැටියට ඒ කාලේ අපි කියලානේ කියන්නේ වෙන්නේ. අපි ජනාධිපතිවරණයකට මුහුණ දුන්නේ. ඔබ බලන්න 99 හැර අනිත් හැම අවස්ථාවකම 94 සිට 2015 දක්වා ජනතා විමුක්ති පෙරමුණ කරේ මැතිවරණ ජනාධිපතිවරණේ පලා යාම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගැනීම. ඉතින් මැතිවරණයෙන් පලා යන්නේ නැතුව මුහුණ දෙන්න තීරණය කරපු එක අපි සුබවාදීව තේරුම් ගන්නවා. එක මොකද මේ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණේ සමහර නායකයන්ට ඕන වුණාට මේ කඳවුරු දෙකකින් එකකටවත් සහාය දෙන ප්‍රතිපත්තියකට යන්නත් බෑනේ. ඒ නිසා ඒකත් හොඳයි. මේ කඳවුරු දෙකෙන් එකකට සහාය නොදෙන ප්‍රතිපත්තියකට යන එක හොඳයි. ඉතින් ඊතුරු කාරණා අපි ඒගොල්ලෝ මැතිවරණයට ඇවිල්ලා වැඩ පිළිවෙල ඉදිරිපත් කරලා අපේක්ෂක ඉදිරිපත් කාට පස්සේ කතා කරමු. ඒ නිසා දැන් දැනට කණ්ඩායම් තුනක් ඉන්නවා. තුනෙන් දෙකක් අතරනේ ගැටුම එන්නේ. ප්‍රධාන දෙක අතර. ඉතින් අපිට දේශපාලන අදහසක් තියෙනවා කියන්න. මොකක්ද? මම ඔබට අර කලින් කිව්ව එක. එකක් තියෙනවා ධනවාදයට උත්තර නැහැ. නැත්නම් ලංකාවේ සමාජ අර්බුද වලට උත්තර නැහැනේ. ඒ නිසා අපිට ඕනේ උත්තරයක් කතා කරන්න. අර ඔබට SMS එකක් කරලා තිබුණා වගේ මේකේ ප්‍රාග්ධනීය ප්‍රශ්න කියලා මේ කෙටි වාක්‍යයකින් නෙමෙයි. ලංකාවේ ප්‍රශ්නේ මොකක්ද? දැන් සමහරු ප්‍රශ්නේ විසඳන්න කියලා ගන්න ක්‍රියාමාර්ගම තව ප්‍රශ්න වැඩි කරනවානේ. ප්‍රශ්නය මොකක්ද? ප්‍රශ්නය ඔඩු දුවන එක වළක්වන්නේ කොහොමද? නේ? විනාශය මොකක්ද? විනාශය අඩුම තරමේ විනාශය මෙතනින් එහාට යන එක වළක්වන්නේ කොහොමද? නැවත ගොඩනගන්නේ කොහොමද? එනිසා ලංකාවේ මේ තියෙන ධනවාදයට නැත්නම් මේ තියෙන සමාජාතික අර්බුද වලට නිවැරදි දේශපාලන වැඩපිළිවෙලක් සාකච්ඡා කරන්න අපිට ඕනේ. මේ සරල එකක් නෙමෙයි. ඊටාම හොඳ දේශපාලන පදනමකින් අපි විශ්වාස කරන පදනමකින් අපිට ඕනේ සමාජයට සම්පූර්ණ එකක් සාකච්ඡා කරන්න. මොකද ඡන්දෙන් ඡන්දෙට වෙලාවෙන් වෙලාවට නේ එහෙම නෙමෙයි සමාජයට දැක්මක් දෙන්න ඕනේ. සාකච්ඡා කරන්න ඕනේ. ඒක අපි හිතනවා ඒකට මේ අවස්ථාව යොදා ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඔබේ පක්ෂෙන් කවුරු හරි නියෝජිතයෙක් ඉදිරිපත් වෙනවද ජනාධිපති? මම කිව්වා අපිට තියෙන අවශ්‍යතා දෙකයි. එකක් ඕක. දෙවෙනි එක තමයි මම අර මේ සාකච්ඡාවේදීට අවධාරණය කරා මේ බල ගැටුමේදී මේ කලාපීය බල ගැටුමේදී ඇමරිකන් කඳවුරේවත් ඇමරිකන් ජනපද ඉන්දියානු කඳවුරේවත් චීන කඳවුරේවත් ගොදුරක් වෙලා මේ දෙකෙන් කොයිකට අපි නතු වුණත් මේ ගැටුමේදී අපි විනාශ වීම පමණයි අපිට තියෙන නිසා අපි රටේ ජනතාවත් එක්ක අපිට උද්ඝෝෂණයක් තියෙනවා මේ අධිරාජ්‍යවාදීන්ගේ මේ කලාපීය බල ගැටුමේ ගොදුරක් නොවි අපි අපේ ස්වාධීනත්වය වෙනුවෙන් සටන් කරමු කියලා. ඉතින් ඒක මේ අදහස් දෙක අපිට ඕනේ සමාජයට ගෙනියන්න. ඔබ දන්නවා අපිට අපේ ව්‍යාපාරය ආරම්භ කරලා තියෙන්නේ. අපි සංවිධාන කටයුතු තාම මූලික අධිවරවල් වල තියෙන නිසා මැතිවරණයක් ඇතුලේ අපිට මේ ලොකු වැඩක් කරන්න ලොකු සෙල්ලම් දාන්න පුළුවන් පක්ෂයක් නෙමෙයි අපි. අපි දන්නවා අපිට ඊටාම අඩු අවධානයක් මේ මැතිවරණයේදී ලැබෙන්නේ. හැබැයි මේ අඩු අවධානය ඇතුළත් මේ අදහස් දෙක කියන්න අපිට පාවිච්චි කරන්න තියෙන හොඳම ක්‍රමය අපි පාවිච්චි කරනවා. එක්කෝ ඒක අපේක්ෂකෙක් ඉදිරිපත් කළ මැතිවරණයට ඉදිරිපත් වෙන එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සාම්ප්‍රදායික ක්‍රමය ඇතුලේ කවුරුත් හිතන්නේ නැති අලුත් ක්‍රමයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා අපේ දේශපාලන අදහස නිශ්චිතයි මොකක්ද? වැඩපිළිවෙලක් ගේන්න ඕනේ. උත්තරේ මොකක්ද කියලා මිනිස්සුත් එක්ක හරියට සාකච්ඡා කරන්න ඕනේ. එක දෙක මේ බල කඳවුරු දෙකෙන්ම මිදිච්ච කතාවක් මිනිස්සුත් එක්ක සාකච්ඡාවට ගන්න ඕනේ. ඒකට අපි බලමු. ඒකට මොකද තාම අපේක්ෂකයෝ තීරණ වෙලත් නැහැ නේ. නේ? ඉතින් අපේක්ෂකයෝ තීරණ වෙලත් නැතුව මේ ප්‍රධාන මේ මොනවාද මේකේ ඉස්සරහින් යන කට්ටිය කියන්නේ දැන් මෙහෙම වෙන්නේ කියලා. සාහිත්‍ය අපි අපේ දේශපාලනේ අපි කැමති අවසාන මොහොත දක්වා තියෙන තත්ත්වයන් සලකා බලලානේ. එහෙම තීරණයක් ගන්න. ඔව්. අපිට ඒ තියෙන හැම කරුණක්ම සලකා බැලීම සඳහා අවසානයේ දක්වා තියෙන අවස්ථාව අපි ගන්න කැමතියි. මොකද අපි හදිස්සි වෙලා දෙයක් කියන්න එහෙම අපිට වගකීමක් නැහැ. එහෙම ඕනේ.
නැවත ඔබ මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා ඔබේ පැමිණීම. සතුටුයි. බොහොම ස්තුතියි. සංවාද වැඩබීමට අපි ඉතා ඉක්මනින් ඔබ මුණ ගැහෙනවා මෙවැනි විවිධ චරිත විවිධ ක්‍රියාකාරකයන් එක නිදහස් සංවාද වැඩබීම වඩා යහපත් සමාජයක් ගොඩනගන්න ඔබ සමග එකට එකතු වෙලා මේ සංවාදයේ දිගටම රැගෙන යනවා ඔබට දිගු ගමනක්. නිදහස් සංවාද වැඩබීම පක්ෂ දේශපාලනයට එපිටින් Transcends Party Politics.